හරි නේද? ආයිබෝවන්. ආයිබෝවන්. ආයිබෝන්. ආයිබෝන් සර්. හරි. 10 වසරේ අවසාන පාඩම යන්නේ. හරිද? 10 වසරේ අන්තිම පාඩම. එතකොට මේ පාඩමෙන් පස්සේ ලබන සතිය ඔයාලා 11 වසරට දානවා. හරිද? රයිට්. අපි යන්නේ අද 10 වසරේ අවසාන පාඩම. අපිට තියෙන පරිමාණ රූප පාඩම. මේක මෙහෙම දෙයක් තියෙනවා. මේක සාමාන්‍ය පෙළට එන්නේ නැහැ. හැබැයි එනවා. හරිද? පරිමාණ රූප පාඩමෙන් සාමාන්‍ය පෙළට එන්නේ නැහැ. ඒත් එනවා. ඒකට හේතුව මේ පරිමාණ රූප පාඩමේ තව පොඩ්ඩක් ඉස්සරහට තියෙනවා 11 වසරේ. හරිද? මේ 10 වසරේ පාඩමෙන් එන්නේ නැහැ. හැබැයි අපිට මේ 10 වසරේ පාඩමත් උදව් වෙනවා 11 වසරේ පාඩමට. එහෙනම් මේකත් හරියට බලා ගන්න, මේකත් හරියට කරලා අපි මේ වැඩේ ඉවර කරමු. අද නම් මෙහෙම දෙයක් තියෙනවා. අද ඔයාලා කරන වැඩ මම බලනවා. හරිද? ඔයාලා කරන වැඩ ටික බලනවා. ඒ හින්දා මේ අර වෙනදා වගේම වැඩ කරනකොට ඔයාලා කරන වැඩ මට ෆොටෝ එකක් ගහලා දැන් අද වැඩ කරන ගමන් එවන්න වෙනවා. හරිද? ඔයාලා කරන වැඩ ටික ෆොටෝ එකක් ගහලා මම කියද්දි එවන්න. මොකද මේක අඳින පාඩම. අඳින්න තියෙන්නේ. මම ඔයාලට කෝණමාන එහෙම ගේන්න කිව්වද? ගෙනාවද? කෝණමාන ගේන්න කිව්වා, අඩිරෝලක් ගේන්න කිව්වා. පරිමාණ රූපනේ. රූප අඳින්න තියෙන්නේ අපිට අද. ඒ හින්දා මේ පාඩමේදී ඔයාලා අඳින දේවල් කෝණමානයි, අඩිරෝලයි, පැන්සලයි තියෙන්න ඕන. මේක දැන් ලේසි පාඩමක්. ඉතින් මේක තේරුම් ගත්තොත් ලේසි. හැබැයි මේක සාමාන්‍ය වලට එන්නේ නැහැ. හැබැයි 11 වසරට මේක ඕන වෙනවා. මේකෙන් තව පොඩ්ඩක් එහාට තියෙන 11 වසරේ. සාමාන්‍යයෙන් O level වලට හැම ළමයෙක්ම මේ පාඩමේ ගාන හැම ළමයෙක්ම වගේ හදනවා. හරිද? එහෙනම් ඔයාලත් මේක හොඳට පුරුදු වෙන්න අපි වැඩේ කරමු එහෙනම්. ගන්න කෝණමාන කවකටු අනම්මනන් ටික කවකටු එපා. කවකටු ඕනේ කෝණමානයක් අතර ගන්න, රූලක් අතර ගන්න ලියන්න පරිමාණ රූප. හරි? අපි 10 වසරේ අවසාන පාඩම 10 වසරට සමුදෙන්න යන්නේ. පරිමාණ රූප. පරිමාණ රූප. හරි? වෙනද වගේම ඔයාලා මෙන්න මේ නම්බර එකට එවන්න ඔය කරන වැඩ 0.7 7 4යි 73යි 73යි 45. හරිද? ඔයාලට පේනවද දන්නේ නැහැ ඒක? පේනවද? 0.7 7 4යි 73යි 43යි 45 පේනවද? 0.7 7 4යි 73යි 45. හරි? රයිට්. අද වැඩ කරන ගමන් ඔයාලා කරන වැඩ මට මෙන්න මේකට අද කරන ගමන් එවන්න. හැබැයි ඔයාලා එවනකොට ඔයාලා නමත් එක්ක මෙවන්න. නමත් එක්ක ටයිප් කරලා එවන්න. මේක නැත්තම් මට හොයන්න බෑ. මම ඔයාලගේ මේ නම්බර එකේ ඔයාලගේ නම් සේව් කරලා නැහැ. ඒ හින්දා ඔයාලගේ නමත් ගහලා එවන්න. හරි? අපි වැඩේ පටන් ගන්න යන්නේ පරිමාණ රූප අඳින්න යන්නේ. හරිද? මේක ලේසි. හැබැයි මෙහෙම දෙයක්. මේ පාඩම කරන්න කලින් මේ පාඩම කරන්න නම් හැම ළමයෙකුටම මේ කෝණමානේ පාවිච්චි කරලා කෝණ අඳින්න පුළුවන් වෙන්න ඕන. කෝණමානේ තියලා කෝණයක් ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් මට හැබැයි ඒක කියලා දෙන්න අමාරුයි. හැබැයි මේ මම අඳින වෙලාවට චුට්ටක් කියලා දෙන්න. මම හිතන්නේ ගොඩක් ළමයි මේක දන්නවා. කෝණමානයක් තියලා කෝණය අඳගන්න එක. කෝණමානේ තියලා මම හිතමු අංශක 60 කෝණයක් අඳින්න කිව්වොත් කෝණමානේ. කවකටුව පාවිච්චි කරන්න බෑ මේකට. කෝණමානෙන් අංශක 60ක් අඳිනකොට කෝණමාන තියලා අංශක 60 ගානට කෝණමානෙන් ගන්න පුළුවන් වෙනවා. හරිද? එහෙම බැරි ළමයි කියන්න. එනොත් මම පස්සේ උදව් කරන්නම් ඒකට. මම වැඩ කරන අතරේ ඔයාලා මනලා බලමු. හරි? රයිට්. මෙන්න මෙහෙම. ළමයි පරිමාණ රූපයක් කියන්නේ මේකයි. පරිමාණ රූපයක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න එපේ. පරිමාණ රූපයක් කියලා කියන්නේ අපි හිතමුකෝ මේ සැබෑ මොකක් හරි වස්තුවක් කියලා. පරිසරයේ තියෙන මොනවා හරි වස්තුවක් ගන්නවා. ගියක් කියමුකෝ. පරිසරයේ මොනවා හරි වස්තුවක් ගන්නවා. ගියක්. පරිසරයේ තිබෙන නැත්නම් සැබෑ වස්තුවක් අපි පොතේ අඳිනකොට ගියක් පොතේ අඳිනකොට ඇත්තම ගෙදරක් ගන්නට පොතේ අඳින්න බෑනේ. ඒක තේරෙනවද? ගියක් පොතේ අඳිනකොට ඇත්තම ගේ සයිස් එකටම පොතේ අඳින්න බෑනේ.
අපි ඇත්තම ගියක් කුඩා කරලානේ පොතේ අඳින්නේ. තේරෙනවද? සැබෑ දෙයක් දැන් පොතේ අඳිද්දී අපි කුඩා කරලා අඳින්නේ. දැන් ලංකාවේ සිටියම අඳිනකොට අපි ඇත්තම ලංකාව පොතේ අඳින්න බෑනේ. ඇත්තම ලංකාව ලොකුයි. ඒතර ඇත්තම ලංකාව සිටියේ පොලේක අඳිනකොට අපි ලංකාව කුඩා කරලා තමයි අඳින්නේ. හරිද? එහෙනම් මේ පරිමාණ රූප කියලා කියන්නේ සැබෑ වස්තුවක් නැත්නම් සැබෑ දෙයක් කුඩා කර ඇඳීම. තේරෙනවද? සැබෑ දෙයක් කුඩා කරලා ඇඳීම තමයි පරිමාණ රූපය කියලා කියන්නේ. හැබැයි ඒක අනිත් පැත්තක් තියෙනවා. කුඩා දෙයක් විශාල කරලා අඳින්නත් පුළුවන්. කුඩා දෙයක් විශාල කරලා චූටි මැස්සෙක් ඉන්නවා. හරිද? මේ මැස්ස ඕනනම් අපිට ලොක් කරලා අඳින්න පුළුවන්. ඒකත් පරිමාණ රූපයක්. සාමාන්‍යයෙන් අපි ගොඩක් අඳින්නේ මේ විශාල දෙයක් කුඩා කරලා. හරි. දැන් ඒක පැත්තකින් තියමු. විශාල දෙයක් කුඩා කරලා ඇඳීම තමයි පරිමාණ රූප කියලා කියන්නේ. හරි. ඒක එච්චරයි. ඊට පස්සේ දැන් මෙහෙම. පරිමාණ රූප අඳිනකොට අපි පාවිච්චි කරන තල දෙකක් තියෙනවා. හරිද? පරිමාණ රූප පාවිච්චි කරන පරිමාණ රූප අඳිනකොට අපි භාවිතා කරන තල දෙකක් තියෙනවා. තල කියලා කියන්නේ බේත් තලේ වගේ එකක්. තල කියලා කියන්නේ මෙන්න මේ වගේ. අපි ගණිතයේදී තල කියලා කියන්නේ තල වර්ග දෙකක් තියෙනවා. ගණිතයේදී සිරස් තල අය තිරස් තලය. එහෙම තල වර්ග දෙකක් තියෙනවා. සිරස් තලයයි තිරස් තලයයි. දැන් මේ මගේ බෝඩ් එක සිරස් තලය. දැන් මෙහෙම කෙලින් උඩ අතර තියෙන දේවල් සිරස් තලය. දැන් බිත්තියක් සිරස් තලයක්. හරිද? ගහක් කියන්නේ සිරස් තලයක්. මේ අතර කෙලින් තියෙන දේවල් තියෙන්නේ. මොනවද මේ අතර තියෙන්නේ? අපි හිතමුකෝ ගොඩනැගිල්ලක් සිරස් තලයක්. අය තියෙනවා මේ අතර තියෙන තල තිරස් තල. අපේ ගෙදර පොළව තිරස් තලය. මේසේ ලෑල්ල තිරස් තලයක්. හරිද? මේ අතර තියෙන දේවල් තිරස් තල. මෙහෙම තියෙන දේවල් සිරස් තල. දැන් ඒක පැහැදිලිනේ. සිරස් තිරස් කියන එක අපිට 10 වසරේ තියෙන්නේ මෙන්න මේක විතරයි. 10 වසරේ තියෙන්නේ මෙන්න මේ සිරස් තලය කියන එක. ඒ කියන්නේ අපි දැන් අඳින්න යන්නේ මේ අතර තියෙන දේවල්. හරිද? මේ අතර තියෙන දේවල් කියන්නේ ගොඩනැගිලි. ගස්. එතකොට කෙලින් අතර තියෙන දේවල් තියෙන තව අපි හිතමු ටවර් එකක්, ටෙලිෆෝන් නැත්නම් දුරකථන කුළුණ, කන්දක්. මේ අතර තියෙන දේවල් තමයි අපි අඳින්නේ. එහෙනම් අපිට 10 වසරේ තියෙන ළමයි සිරස් තලයේ පරිමාණ රූප. දැන් මෙහෙම දෙයක් තියෙනවා. සිරස් තලයයි තිරස් තලයයි අඳුර ගන්න ක්‍රමයක් තියෙනවා. ක්‍රමයක් කියන්නේ මෙහෙම. අපි දැන් මෙහෙම ඉන්න ගමන් අපි දැන් මේ ඔළුව මෙහෙම උඩට උස්සලා බලන දේවල් තියෙනවා. දැන් මම මෙහෙම ඔළුව උස්සවුවාම මෙතන තියෙනවා ලයිට් එකක්. අපි මෙහෙම ඔළුව ඉහළ කෙලින් අතට උස්සලා බලන්නේ සිරස් තලයේ. තේරෙනවද කියන එක? අපි ඔළුව මෙහෙම කරලා බලන්නේ සිරස් තලයේදී. පොල් ගහක ගෙඩි දිහා බලනවා. අපි ඔළුව මෙහෙමනේ බලන්නේ. පොල් ගහේ ගෙඩි තියෙනවම සිරස් තලයේ. අපි කොහොම බෙල්ල මෙහෙම කරලා බලන දේවල් තියෙන්නේ. වහලේ හුණෙක් යනවා. සිරස් තලයේ. බෙල්ල මෙහෙම දෙපැත්තට හරවලා බලන්නේ තිරස් තලයේ. මෙහෙම දෙපැත්තට හරවලා බලන දේවල් තියෙන්නේ. මේ පැත්තේ බයිසිකලයක් පේනවා. මේ පැත්තේ ගියක් පේනවා. මේ පැත්තේ ලිඳක් පේනවා. එහෙම මෙහෙම බලන දේවල් තිරස් තලයේ. පැහැදිලි කියන එක? බයිසිකලය, ගේට්ටුව, ලිඳ ඒ ටික තියෙන්නේ තිරස් තලයේ. මමයි මේ බල්බ් එකයි තියෙන්නේ සිරස් තලයේ. තේරෙනවද කියන එක? මම දැන් බල්බ් එක දිහා බලන්න ඕනේ මෙහෙම කරලා. ඒතර මමයි මේ බල්බ් එකයි තියෙන්නේ සිරස් තලයේ. තේරෙනවද? මමයි අර බයිසිකලයයි මමයි මගේ බයිසිකලයයි තියෙන තිරස් තලය. මම ඉන්න තලයේම තමයි බයිසිකලයේ තියෙන්නේ. ඒකයි තිරස් තලය කියන්නේ. මම ඉන්න තලයේම තමයි බයිසිකලයේ තියෙන්නේ. මම ඉන්න තලයේම තමයි ලිඳ තියෙන්නේ. බෙල්ල මෙහෙම කරලා බලන්නේ තිරස් තලයේ. පැහැදිලි කියන එක? ඔළුව ඔහොම කරලා බලන්නේ සිරස් තලයේ. සිරස් මෙහෙම උඩට තියෙන දේවල්. හරි. දැන් අපි අඳින්නේ මොන තලයේද? සිරස් තලයේ තියෙන දේවල්. කෙලින් දේවල් තමයි අඳින්න යන්නේ අපි. උඩට තියෙන දේවල්. හරිද? රයිට්. එහෙනම් දැන් පැහැදිලිනේ? තල දෙකක් තියෙනවනේ. සිරස් තලයයි තිරස් තලයයි. අපි 11 වසරේදී තිරස් තලය ගැන අඳිනවා. 10 වසරේ සිරස් තලය අඳිනවා. හරිද? රයිට්. පරිමාණ රූප කියන මාතෘකාව ලියවන්නේ. ලියලා ලියන්න අනුමාත්‍රකාවක් ලියන්න. සිරස් තලයේ පරිමාණ රූප. සිරස් තලයේ පරිමාණ රූප. සිරස් තලය කියන්නේ දැන් පැහැදිලිනේ. සිරස් කියන්නේ මෙහෙම කෙලින් අතර තියෙන තලය. හරි.
සිරස්තලයේ පරිමාණ රූප. සිරස්තලයේ. හොඳට මේක බලා ගන්න, මේක පටල ගන්න එපා. හරිනේ දුල්මි? හරි. දැන් අහගන්න. දැන් සිරස්තලයේ කියන දන්නවා, සිරස්තලයේ හොයාගන්නත් දන්නවා. ඔළුව උසල බලන දේවල් සිරස්තලයේ. බෙල්ල දෙපැත්තට හරවන්නේ සිරස්තලයේ. හරිද? right. දැන් මෙහෙම දෙයක් තියෙනවා. තව දෙයක්. ඔළුව උසලම් බලන්න ඕනේ නැහැ. ඔළුව පල්ලෙහාට කරලා බලන්නත් පුළුවන්. මේ මෙහෙම. දැන් මම මෙතන ඉන්න ගමන් අර මේ ඉස්සරහා බිම බල්ලෙක් වාඩිලා ඉන්නවා කියමු. මම මෙහෙම ඉන්න ගමන් ඉස්සරහා පොළවේ බල්ලෙක් වාඩිලා ඉන්නවා. දැන් මම බල්ලා දිහා බලන්න ඔළුව ටිකක් කොහොම පාත් කරලා. ඒකත් සිරස්තලයේ තමයි. අපි මෙහෙම පාද කොහොම බලන ඒවයි උඩට බලන ඒවයි දෙකම මේ අතර ඔළුව හරවලා බැලුවොත් සිරස්තලයේ. තේරුණාද කියන එක? මම ඔහම බල්ලාගේ කකුල් දෙක දිහා බලනවා. මෙහෙම බලන දේවල් සිරස්තලයේ. අපි S2 මෙහෙම හරවලා බලන්නේ. ඔයාලා මම කියක තේරෙනවනේ. S2 මෙහෙම බලන්නේ සිරස්තලයේ. ඒක තමයි දැන් අඳින්න යන්නේ. S2 මේ අතර බලන්නේ සිරස්තලයේ. මෙහෙම බෙල්ල හරවන්නේ කොහොම? හරි. දැන් සිරස්තලයේ අඳින්න යන්නේ. ඔන්න ඊළඟට එනවා අපි. හරි. මේකෙදී තියෙනවා කෝණ වර්ග දෙකක්. මේක තමයි ඊටාම වැදගත් වෙන්නේ. මේ පරිමාණ සිරස්තලයේ රූප අඳිනකොට කෝණ වර්ග දෙකක් තියෙනවා. ඒ දෙක ගැන හොඳ අවබෝධයක් අපිට තියෙනවා. හරිද? ඔන්න මම කෝණ වර්ග දෙක කියලා දෙන්න යන්නේ. මේ රූප අඳින්න කලින් දැන් අපි කෝණ භාවිතා කරන රූපයක් අඳිනකොට හරිද? කෝණ වර්ග දෙකයි පාවිච්චි කරන්නේ. ඒ කෝණ දෙකෙන් තමයි මේක අඳින්නේ. හරිද? දැන් ඔයාලා දැකලා තියෙනවද දැන් ඔය මේ පාරවල් වල එහෙම පාරවල් හදන පාරවල් වල ගොඩනැගිලි හදන තැන් වල එහෙම මේ ඔය ඉන්න ඉංජිනේරු මහතුරු ඉන්නේ ඉංජිනියර්ස්ලා ඉන්නේ ඒගොල්ලෝ නිකන් දැකලා කැමරාවකින් වගේකින් නිකන් බලනවා මේ අර පාරවල් එහෙම හදන තැන් වල ඉඳලා තියෙනවා නම් පාරවල් හදද්දී ගොඩනැගිල්ලක් හදන කැමරාවක් වගේකින් බලන්න එහෙම කරලා හරිද ඒ තමයි කෝණේ ගන්න හරිද නැත්තම් ඒ ලෙවල් එක ගන්නවා කියන්නේ දැන් ඔයාලා දැකලා දැන් අර ගෙවල් එහෙම හදනකොට ලෙවල් බටේ කියලා එකක් තියෙනවා. ලෙවල් බටේ කියලා තියෙනවා බාසුන් නෙල ගාව වතුර දාලා බටයක් තියෙනවා. හරිද? ලෙවල් බටේ කියලා කියන්නේ. ඒ කියන්නේ ලෙවල් එක තමයි ගන්න. හරි? විද්‍යාවක් බලද්දී එම ලෙවල් එක ගන්න ලෙවල් බටේ කියලා තියෙනවා. හරි? ඒ වාගේ පාරක් වගේ නිකන් ඈත පාරක් හදනකොට ලෙවල් බටයක් කරලා යන්න බෑනේ. පාරක් කිලෝමීටර් ගාණක් දුරයිනේ. එතකොට තමයි මේ පාරේ ලෙවල් එක ගන්න තමයි අර ඒ ඉංජිනේරු මහතුරු ගාව දෙනවා කැමරාව වගේ එකක්. ඒකෙන් බලලා තමයි පාරේ ලෙවල් එක ගන්න. කන්දක්ද පල්ලමක්ද එහෙම කියලා. හරිනේ? රයිට්. එතකොට අපිට මේ සිරස්තලයේ රූප අඳිනකොට කෝණ වර්ග දෙකක් පාවිච්චි කරනවා කියන්නේ. මෙන්න මෙහෙමයි කෝණ වර්ග දෙක. මම බලා ගන්න. හරිද? බලා ගන්නකො. ඔන්න දැන් පොළවේ මිනිස්සෙක් ඉන්නවා. කියමුකෝ. මෙන්න මිනිස්සෙක් පොළවේ ඉන්නවා හිටගෙන. පොළවේ මිනිස්සෙක් හිටගෙන ඉන්නවා. හරිද? මේ මිනිස්සයා මේ තමයි පොළොව. හරිද? right. දැන් මේ මිනිස්යාගේ ඇහැනේ මේ තියෙන්නේ. මම මේ මිනිස්යාගේ ඇහැ කෙලින් ඉරක් අඳිනවා. හොඳට බලන්න මම මේ කරන වැඩේ. මිනිස්යාගේ ඇහැ කෙලින් ඉරක් අඳිනවා. දැන් මගේ ඇහැනේ මේ තියෙන්නේ. මගේ ඇහැ කෙලින් මෙහෙම ඉරක් අඳිනවා කියන්න. හරිද? මේ රේඛාවට කියනවා මිනිස්යාගේ ඇස් මට්ටම කියලා කියන්නේ. ඇස් මට්ටම. පැහැද කියන එක? අපේ ඇහැ කෙලින් ඔහම ඉරක් ගැහුවොත් අපි ඒකට කියන්නේ ඇස් මට්ටම කියනවා. පැහැදිලි කියන එක. මගේ ඇස් මට්ටමෙන් තමයි මේ ලයිට් එකේ ස්විච් එක තියෙන්නේ. කියමුකෝ. ඇස් මට්ටම මගේ ඇහැ කෙලින් ඇස් මට්ටම. තේරෙනවද? හරි? අපේ ඇස් මට්ටම කියන්නේ මේ ඇහැ කෙලින්. එහෙනම් මෙන්න මිනිස්යාගේ ඇස් මට්ටම. හරි? දැන් මේ මිනිස්යාගේ ඇස් මට්ටමට උඩින් මේ හරියේ ඇස් මට්ටමට උඩින් කුරුල්ලෙක් යනවා කියන්නේ. ඇස් මට්ටමට උඩින් කුරුල්ලෙක් යනවා. මොම් බලා ගන්න කුරුල්ල. මේ මිනිස්යාගේ ඇස් මට්ටමට උඩින් කොහොමද කුරුල්ලෙක් අඳින්නේ? ඇස් මට්ටමට උඩින් කුරුල්ලෙක් යනවා. මේ කුරුල්ල. ඕම් කුරුල්ලා ඇස් මට්ටමට උඩින් කුරුල්ලෙක් යනවා. දැන් මේ මිනිස්යා කුරුල්ලා දිහා බලනවා. කුරුල්ලා දිහා බලනවා. මේ පැහැදිලි කියන එක දැන් මම මේ අඳපු රූපේ තේරෙනවද ඔයාලට? මේ මිනිස්යාගේ ඇස් මට්ටම සාමාන්‍ය කුරුල්ලෙක් කියන්නේ අපි ඇස් මට්ටමට උඩින්නේ. අපි ඇහැ කෙලින් කුරුල්ලෝ එන්නේ නැහැ පියාඹල. හරිද? ඇස් මට්ටමට උඩින් කුරුල්ලෙක් යනවා. දැන් මේ තියෙන්නේ මේ මිනිස්යා කුරුල්ල දිහා බලන රේඛාව. අපි සාමාන්‍යයෙන් ගණිතයේදී මොනවා හරි දිහා බලපුවාම බලන රේඛාවක් අඳිනවා. ඒ බලන රේඛාව අඳින්න ඕන.
දැන් ඔයාලා දැකලා තියෙනවද දැන් මේ මීදුම වෙලාවට ටෝච් එක මීදුම අස්සෙන් ටෝච් එක ගැහුවොත් එහෙම නිකන් ඉරක් වගේ යනවා දැකලා නැද්ද? මීදුමක් වෙලාවට තමයි ඔක පේන්නේ. නැත්තම් ඔය අර සංගීත සඳ මියුසිකල් ෂෝ වල එහෙම තියෙන්නේ. මීදුමක් අස්සෙන් නිකන් දුමක් අස්සෙන් ටෝච් එකක් ගැහුවොත් නිකන් ඉරක් වගේ පේනව නේද? හරිද? ආන් ඒ වගේ දැන් අපි හිතමු මේ මිනිස්සයා මේ කුරුල්ලා දිහා බලන රේඛාව තමයි මේ තියෙන්නේ. හරිද? දැන් ළමයි අපි ඇස් මට්ටමින් උඩ බලනකොට ඇස් මට්ටමින් උඩ බලද්දි මේ මෙතන කෝණයක් හැදෙනවා. ඇස් මට්ටමින් උඩ බලනකොට කෝණයක් හැදෙනවා. මෙන්න මේ කෝණයට අපි කියනවා මේ කෝණයට අපි කියනවා ආරෝහණ කෝණය කියලා. ආරෝහණ කෝණය. මෙන්න එක කෝණය. පැහැදිලිද? මේ කෝණය හැදුනට තේරෙනවද ඔයාලට? ඇස් මට්ටමින් උඩ තියෙන දේවල් දිහා බලනකොට ඇස් මට්ටමයි අපි උඩ බලන රේඛාව. ඔයාලා දන්නවද මෙන්න මේ රේඛාව මේ රේඛාව මිනිස්සයා කුරුල්ලා දිහා බලන රේඛාව තියෙන්නේ. මෙන්න මේ රේඛාවට කියන්නේ දෘෂ්ටි රේඛාව. දෘෂ්ටි රේඛාව. මේකට කියන්නේ දෘෂ්ටි රේඛාව. දෘෂ්ටිය කියලා කියන්නේ දිෂ්ටි රේඛාව නෙමෙයි. දිෂ්ටි නෙමෙයි. දෘෂ්ටි. අපි බලන රේඛාව දෘෂ්ටි රේඛාව. මේක ඇස් මට්ටම මේක දෘෂ්ටි රේඛාව. ඇස් මට්ටමේ ඉඳන් උඩ බලනකොට ඇස් මට්ටමයි මේ දෘෂ්ටි රේඛාවයි අතර හැදෙන කෝණය ආරෝහණ කෝණය. ඔන්න මම එක කෝණයක් කියලා දෙන කෝණ වර්ග දෙකක් තියෙනවා කියවනේ. කෝණ දෙකක් තියෙනවා. එකක් ඇහෙන් උඩ බලනකොට. එහෙනම් හොඳට මතක තියාගන්න ආරෝහණ කෝණේ හැදෙන්නේ කොහේ බලද්දිද කියලා මතක තියෙන්න ඕන. ආරෝහණ කෝණේ හැදෙන්නේ ඇස් මට්ටමින් උඩ තියෙන දේවල් බලනකොට. දැන් අපි සමහරවිට මේ ඇහෙන් පල්ලෙහා දේවල් බලනවනේ. දැන් මගේ ඇහෙන් පල්ලෙහා මම බලනවා මේ ලිඳේ පතුල දිහා. ලිඳක පතුල බලනවා. ලිඳේ පතුල තියෙන්නේ අපි ඇහෙන් පල්ලෙහානේ. ඇහෙන් පල්ලෙහා බලනකොට වෙනයි ඇහෙන් උඩ බලද්දි වෙනයි. තේරෙනවද? එහෙනම් ආරෝහණ කෝණේ හැදෙන්නේ ඇස් මට්ටමින් උඩ තියෙන දේවල් බලද්දි. ඒක පැහැදිලිනේ? අපි ඒක ලියාගෙන ඊට පස්සේ අනිත් කෝණේ බලමු. හරිද? රයිට්. එහෙනම් ලියන්න. ඔයාලා ලියවද ආරෝහණ කෝණය කියලා ලියන්නේ නේද? ලියන්න ඉස්සරවම තරුවක් දාලා ආරෝහණ කෝණය. ආරෝහණ කෝණය. රයිට්? ආරෝහණ කෝණය කියලා මෙන්න මේ වගේ නිකන් දල සටහනක් ඇඳ ගන්නකො. මිනිස්සෙක් ඇඳලා ඇස් මට්ටම ඇඳලා උඩ කුරුල්ලෙක් යනවා අඳින්න ලස්සනට. ඊට පස්සේ මේ ඇස් මට්ටමයි අර උඩ බලන රේඛාවයි දෙක මැද්දේ කෝණයක් තියෙනවා. ආන් ওই කෝණයට තමයි අපි කියන්නේ ආරෝහණ කෝණය. අඳින්න බලන්න ආරෝහණ කෝණය. මිනිස්සෙක් නිකන් කෝටු කිතේ මිනිස්සෙක් අඳින්න. ඊට පස්සේ උඩ කුරුල්ලෙක් අඳින්න දැන් ඔයාලා කුරුල්ල අඳින්න දන්නවනේ. හරිද? ඊට පස්සේ මිනිස්සයා කුරුල්ල දිහා බලන රේඛාව මේ තියෙන්නේ. දැන් අද චිත්‍ර පාඩමක් තියෙන්නේ. චිත්‍ර අඳින්න තියෙන්නේ අද. හරිද? මට ඇඳලා හරි කියලා කියන්න. ඇස් මට්ටමින් ඉහළ බලන කෝණය. ආරෝහණ කෝණය කියලා තමයි අපි කියන්නේ ඔක. ඇස් මට්ටමින් ඉහළ බලන කෝණය ආරෝහණ කෝණයෙන් ඇඳ ගන්න. රයිට්? දෙවුනි විමාය ඇඳලා කුරුල්ලා. මිනිහා ඇඳලා කුරුල්ලා ඇඳලා. හරිද? ඉවරද? මේක අයින් කරමුද අපි? ආරෝහණ කෝණය. ඇස් මට්ටමින් උඩ බලද්දි හැදෙන කෝණය. ආරෝහණ කෝණය. හොඳයි නේද? කුරුල්ල. හරිනේ කාව්‍ය? පැහැදිලිද? තේරුණාද මේක? හරිනේ. රයිට්. ඕන් දැන් අහගන්නකො. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර ළමයි හිතනවා දැන් අපි ගණන් වල චිත්‍ර අදිනවද කියලා. අපි ගණිතයේ චිත්‍ර අදින්නේ නැහැ. කුරුල්ලෝ එහෙම අදින්නේ නැහැ. මිනිස්සයෝ අදින්නේ නැහැ. එහෙනම් අපි ගණිතයේදී කුරුල්ලෝ මිනිස්සයෝ අදින්නේ කොහොමද දන්නවද? මේ මෙහෙමයි අදින්නේ.
මේ බලා ගන්නකො. මෙන්න මේ රූපේ දැන් මම මේ බෝඩ් එකේ චිත්‍රයක් ඇඳලා තියෙන්නේ. මෙන්න මේ චිත්‍රය අපි ගණන් හදද්දී අඳින්නේ මෙන්න මෙහෙමයි. බලා ගන්න. මේ චිත්‍රය අපි ගණන් හදද්දී අඳින්නේ මෙන්න මෙහෙම. කුරුල්ලෝ නම් මනම් අඳින්නේ නැහැ. හරිද? දැන් මේකත් ඔයාලා අඳින්න ඕන. අපි ගණන් වල පොළොවක් පෙන්වන්නේ මෙහෙම රේඛාවක්. පොළොව පෙන්වන්නේ මෙහෙම. මේ රේඛාවෙන් පෙන්වන්නේ අපි පොළොව. හරිද? මේ සාමාන්‍ය පොළොව කියව ගමන් මෙහෙම රේඛාවක් ගන්න. පොළොව සාමාන්‍යයෙන් තිරස්. දැන් පොළොවේ පොඩි කඳු ගැට තිබ්බත් අපි ගණන් වල කඳු ගැට නැහැ කියලා තමයි සලකන්නේ. හරිද? අපි ගණිතයේදී පොළොවේ නිකන් ගොඩලිය අනම්මනක් නැහැ. පොළොව කිව්වනම් හරි කැලින් මෙහෙම රේඛාවක් ගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ පොළොවේ ඉන්නවා මිනිස්සෙක්. මිනිස්සයාට අපි ගණිතයේදී ගන්න තිතක් ලක්ෂයක්. මෙන්න මෙතන තමයි මිනිසයි ඉන්නේ. පැහැදිලිද කියන එක? අපි ගණිතයේදී මිනිස්සෙක් නම් ගන්න තිතක් ලක්ෂයක්. හරිද? right. එහෙනම් මේ මිනිසා. දැන් මේ මිනිස්සයාට මේ උඩ හරියේ කුරුල්ලෙක් පේනවා. කුරුල්ලට ගන්නෙත් මෙහෙම තිතක්. මෙන්න කුරුල්ල. හරිද? මෙන්න කුරුල්ල මේන් තිත. පැහැදිලිද කියන එක? දැන් අපි ඉස්සලා කුරුල්ල ඇඳලානේ. දැන් අපි ගණන් හදනකොට කුරුල්ල අඳින්න බෑ. ඒකයි මම කියන්නේ. මිනිස්සයාට ගන්න තිතක් මේන් කුරුල්ලා. ඊට පස්සේ මේ මිනිස්සයා කුරුල්ල දිහා බලන රේඛාව මේන් රේඛාව අඳින්න මෙහෙම. දැන් ළමයි මේ මිනිස්සයාගේ ඇහැ කොහෙද කියලා අපිට හොයාගන්න බෑනේ. ඇස් මට්ටම ගන්න බෑනේ. දැන් මේ මිනිස්සයාගේ ඇහැ කොහෙද කියලා අපි දන්නේ නැහැ නේ. තිතක් නෙගත්තේ. ඒ හින්දා සාමාන්‍යයෙන් පොළවේ ඉන්න මිනිස්සෙක් නම් මෙයාගේ ඇස් මට්ටම කියන්නේ මේ පොළොව මට්ටම. මේ පොළොවට තමයි මිනිස්සයාගේ ඇස් මට්ටම කියන්නේ. දැන් මිනිස්සයා මෙතන නම් දැන් මේක පොළොවනේ. මේ පොළොවම තමයි මිනිස්සයාගේ ඇස් මට්ටම කියන්නේ. ඇස් මට්ටම කියන්නේ මේ පොළොව. හරිද? මේ තියෙන්නේ අර මිනිස්සයා කුරුල්ල දිහා බලන දෘෂ්ටි රේඛාව. හරිද? මේක දෘෂ්ටි රේඛාව. මේක මිනිස්සයා මේ තිතන මේ පොළොව තමයි ඇස් මට්ටම. එහෙනම් මේ කෝණේ තමයි ආරෝහණ කෝණය කියන්නේ මෙන්න මේකට. ආරෝහණ කෝණය කිව්වොත් මෙහෙම අදින්න. පැහැදිලිද? අපි ගණිතයේදී අර කලින් ඇඳ රූපේ මෙන්න මෙහෙමයි අදින්නේ. මිනිස්සයා අදින්න තිතකින් කුරුල්ලට ගන්නෙ තිතක්. ඊට පස්සේ අර මිනිස්සයාගේ ඇස් මට්ටමට ගන්නෙ පොළොව. පොළොව තමයි ඇස් මට්ටම කියලා ගන්නෙ. සාමාන්‍යයෙන් අපි ගණිතයේදී මේ මිනිස්සයාගේ උස සලකන්නේ. හරිද? එහෙනම් මේ පොළොව තමයි ඇස් මට්ටම. කුරුල්ල තමයි මේ තිත. මේ තියෙන්නේ කුරුල්ල දිහා බලන රේඛාව. මේ තියෙන්නේ පොළොව ඇස් මට්ටම. ඒ දෙක අතර කෝණය තමයි ආරෝහණ කෝණය. අපි දමු මේ ආරෝහණ කෝණය අංශක 20යි කියලා. ආරෝහණ කෝණය අංශක 20යි කිව්වොත් ඔයාලා මේ මෙතන අංශක 20ක් ගන්න ඕනේ. තේරෙනවද කියන එක? මෙතන අංශක 20යි කිව්වොත් මෙතන අංශක 20ක් ගන්න. අපි ඒක පස්සේ අංශක දාමු. හරි. දැන් ඔයාලා දැන් ওই රූපයක් ඇඳනේ. ඒකට යටින් මෙන්න මේ රූපෙත් ආපහු ඇඳ ගන්න. අර ඉස්සෙල්ලා ඇඳපු රූපෙට යටින් මේක ඇඳ ගන්න. මේක තමයි අපි ගණිතයේදී පාවිච්චි කරන්නේ. හරිද? කාටුවට ඇඳ ගන්න සාමාන්‍ය දල රූපයක් ඇඳ ගන්න. ඉස්සෙල්ලා ඇඳපු රූපෙට යටින් මේක ඇඳ ගන්න. ඉස්සෙල්ලා රූපේ මෙන්න මෙහෙම තමයි අඳින ක්‍රමය. අපි ගණිතයේදී අඳින්නේ මෙහෙම. පැහැදිලිද? හරි. ඇඳද? දෘෂ්ටි රේඛ. දැන් ඔයාලා මම කියන්නේ තේරෙනව නේද? තේරුණ නැත්නම් එහෙනම් මෙසේජ් එකක් දාන්න මම මේ හැමෝටම තේරෙන භාෂාවෙන් කියන්නේ. මේක පටල ගත්තොත් 11 වසරට ගියාම අමාරු වෙනවා. තේරෙනවද? මේක O level වලට එන්නේ නැහැ. හැබැයි 11 වසරේ පාඩමක් තියෙනවා. ඒ පාඩමට මේ ටික ඕන අපිට. ඒ හින්දා මේක පටල ගන්න එපා. මේ ටික ඕනේ පාඩමට. මේක හරි ලේසි. අපි හෙමින් කරා මේක ලේසි පාඩම. හරි? හරි. දැන් ඔයාලට තේරෙනවනේ ආරෝහණ කෝණය හැදෙන හැටි. චෝට්ටක් මේ රූපය ළඟින් ලියා ගන්නකො. ආරෝහණ කෝණය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පොඩි වගන්තියක් ලියා ගන්නකො. ආරෝහණ කෝණය කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න. පොඩි වගන්තියක් ලියා ගන්න. ආරෝහණ කෝණය කියන්නේ මොකක්ද? හරිද? ලියන්න. ඇස් මට්ටමින් ඉහළ ලියා ගන්න. ඇස් මට්ටමින් ඉහළ. ඇස් මට්ටමින් ඉහළ කියන්නේ ඇහෙන් ඉහළ කියන්නේ. ඇස් මට්ටමින් ඉහළ. ඇති යමක් දෙස බැලීමේදී
ඇස් මට්ටමින් ඉහළ ඇති යමක් දෙස බැලීමේදී ඇස් මට්ටමින් ඉහළ ඇති යමක් දෙස බැලීමේදී සෑදෙන කෝණය මේක තේරෙනවනේ ඇස් මට්ටමින් ඉහළ ඇති යමක් දෙස බැලීමේදී සෑදෙන කෝණය ආරෝහණ කෝණය ලෙස හැඳින්වේ. එහෙනම් ආරෝහණ කෝණයක් නම් අපි උඩ බලන්න ඕන. උඩ බලද්දී හැදෙන කෝණය තමයි ආරෝහණ කෝණය. තේරෙනවනේ? අපි උඩ බලාගෙන පාරේ එහෙම යන්නේ උඩ බලාගෙන. අපිට ආරෝහණ කෝණයක් තමයි හැදෙන්නේ. උඩ බලාගෙන ගියොත් සමහරු යන්නේ බිම බලාගෙන. එහෙම කෝණක් තියෙනවා. දැන් උඩ බලද්දී හැදෙන කෝණ තමයි ආරෝහණ කෝණය කියලා කියන්නේ. හරිනේ? කෙලින් බලාගෙන ගියොත් කෙලින් බැලුවොත් කෝණයක් නැහැ කියවයි. හරිම කෙලින් බැලුවොත් ඇස් මට්ටම. දැන් මේ කැමරාව තියෙන්නේ මගේ ඇහැ හරි කෙලින්. මෙයාගේ ඇහැ ගත්තොත් මේ ඇහැ කෙලින් තමයි කැමරාව තියෙන්නේ. හරිද? මගේ ඇස් මට්ටමේ තමයි මේ කැමරාව තියෙන්නේ. කෝණයක් නැහැ එතකොට. උඩත් නෙමෙයි යටත් නෙමෙයි. මගේ ඇහැ මට්ටමේ තමයි මේ කැමරාව දීලා තියෙන්නේ. එතකොට මගේ ඇස් මට්ටමයි මේ කැමරාවයි අතර කෝණයක් නැහැ. පැහැදිලි කියන එක? මගේ ඇස් මට්ටමින් උඩ ඉන්නවා අතර මේ බිත්තියේ හුණෙක් ඉන්නවා. හරිද? හුණයි මායි අතර කෝණයක් තියෙනවා. ආරෝහණ කෝණය. හරි. ඔන්න ආරෝහණ කෝණය හරි. දැන් මෙන්න දෙවෙනි කෝණය. කෝණ වර්ග දෙකයි තියෙන්නේ. හරිද? මෙන්න දෙවෙනි කෝණය. ලියන්න දෙවෙනි කෝණේ නම අවරෝහණ කෝණය. අවරෝහණ කෝණය. ආරෝහණ කියන එකේ අනිත් පැත්ත අවරෝහණ. තේරෙනවද? ආරෝහණ කියන එකේ අනිත් පැත්ත අවරෝහණ. එහෙනම් දැන් උඩ බලද්දි හැදෙන්නේ ආරෝහණ කෝණය. එහෙනම් ළමයි අවරෝහණ කෝණය හැදෙන්නේ කොහේ බලද්ද? අරගේ අනිත් පැත්ත. අපේ ඇහෙන් උඩ බලද්දි ආරෝහණ කෝණය. එහෙනම් අවරෝහණ කෝණය හැදෙන්නේ ළමයි කොහේ බලද්දිද? කොහේ බලද්දිද අවරෝහණ කෝණය හැදෙන්නේ සද්දෙද? අපි චිත්‍රයක් අඳිනවා මේ බලා ගන්නකො. මෙන්න මේ තියෙන්නේ පොළොව. බලා ගන්න. මේ තියෙන්නේ පොළොව. හරිද දොල්මි? මේ තියෙන්නේ මොනවා හරි කණුවක් කියමුකෝ. මේ කණුවක් තියෙන්නේ. දැන් මේ අපිට ඕනේ පොඩි සිමෙන්ති කණුවක් කියලා. දැන් මේ කණුව උඩ මිනිස්සෙක් ඉන්නවා. දැන් මිනිස්සයා ඉන්නේ මේ කණුව උඩ. මේ කණුව උඩ මෙන්න මෙහෙම මිනිස්සෙක් ඉන්නවා. පැහැදිලි කියන එක? දැන් මිනිස්සයා ඉන්නේ පොළවේ නෙමෙයි. කණුව උඩ ඉන්නේ දැන් මිනිස්සයා. දැන් මිනිස්සයා ඉන්නේ උඩනේ. දැන් මිනිස්සයාගේ ඇස් මට්ටමක් තියෙන්නේ උඩ. ළමයි හැමතිස්සෙම පරිමාණ රූපයක් අඳිනකොට අපි හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න ඕන මේ ඇස් මට්ටම ගැන. ඇස් මට්ටමත් එක්ක තමයි අපි හැම වැඩක්ම කරන්නේ. තේරෙනවද කියන එක? පරිමාණ රූප අඳිනකොට අපි හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න ඕන ඇස් මට්ටම ගැන. දැන් මිනිස්සයා ඉන්නේ උඩ නම් මම දැන් මෙයාගේ ඇස් මට්ටම අඳිනවා. මේ බලන්නකො. දැන් මේ ඇස් මට්ටම. මේ මිනිස්සයාගේ ඇස් මට්ටම. මේ තියෙන ඇස් මට්ටම. මෙන්න ඇස් මට්ටම ඈන මයන දාපම තේරෙනවනේ. ඇස් මට්ටම කියන්නේ කවදාවත් තම පල්ලෙහාට යන්නේ. ඇස් මට්ටම හරියට ඇහැ කෙලින් හරියටම යන්නේ ඇස් මට්ටම. හරි. ඔන්න දැන් මිනිස්සයා උඩ ඉන්නේ. දැන් ඔන්න මේ හරියේ පොළවේ ඉන්නවා බල්ලෙක් කියමුකෝ. මේ හරියේ බල්ලෙක් ඉන්නවා. දැන් මේ උඩ ඉන්න මිනිස්සයා බල්ලා දිහා බලනවා. බල්ලා දිහා බලද්දි පල්ලෙහානේ යටනේ බලන්න ඕන. හරි. මෙන්න මේ හරියේ ඉන්නවා බල්ලෙක්. හිමාය. බලු නම් අදින්න මට තේරෙන්නේ නැහැ. හරිද? අපි හිතමුකෝ මේ බල්ලෙක් කියමුකෝ. මෙන්න පොළවේ බල්ලෙක් ඉන්නවා. කියමුකෝ. බලු ලස්සන අදින්න. මට බලු අදින්න තේරෙන්නේ නැහැ. කොහොමද මේ ඉන්නේ බල්ලෙක් කියන්නකෝ. හරිද? මේ මිනිස්සයා මේ බල්ලා. දැන් මේ මිනිස්සයා මේ බල්ලා දිහා බලනවා. මේ මිනිස්සයා බල්ලා දිහා බලනවා. මේ බලනවා. මේක තමයි දෘෂ්ටි රේඛාව. දෘෂ්ටි රේඛාව කියන්නේ ළමයි බලන රේඛාව කියන්නේ. මේ දෘෂ්ටි රේඛාව. මේක ඇස් මට්ටම මේ දෘෂ්ටි රේඛාව. දැන් බලන්නේ පල්ලෙහා. ඇස් මට්ටමින් පල්ලෙහා බලද්දිත් මේ මෙතන කෝණයක් හැදෙනවනේ. මේ තියෙන්නේ කෝණේ. දැන් මේ කෝණේ හැදිලා තියෙන්නේ ඇස් මට්ටමේ පල්ලෙහා බලන්න. එහෙනම් මෙන්න මේ කෝණයට තමයි අපි කියන්නේ අවරෝහණ කෝණය කියන්නේ. අවරෝහණ කෝණය. පැහැදිලිද? අවරෝහණ කෝණ හැදෙන්නේ පැහැදිලිනේ. අපි ඇහෙන් පල්ලෙහා බලන කෝණය. දැන් ඕම මේක ලස්සන ඇඳ ගන්න. බල්ලා එහෙම ලස්සන නදින්න මට චිත්‍ර අඳින්න බෑ. මම නැටුම් කරේ ඉස්කෝලේ කාලේ.
ඉන්න චිත්‍ර අඳින්න බෑ. හරිද ධනෝදය? එහෙනම් බල්ල ලස්සන අඳින්න වල චිත්‍ර කරපු අය යන්නේ. මිනිස්සයා බල්ලා. දැන් මිනිස්සයා බල්ලා දිහා බලනවා පල්ලේ. හරි? right. අඳින්න බලන්න. දැන් කෝණ වර්ග දෙක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. තියෙනවද? ආරෝහණ කෝණයයි අවරෝහණ කෝණයයි ගැන හොඳ අවබෝධයක් තියෙනවා. තියෙනවද? ඉරුණි අස්පරා ඉන්නවද? මහීම අඳිනවනේ මහීම. අද තමයි අපේ 10 වසරේ අවසාන දවස. අවසාන දිනය අදයි. හරිද? ඇඳද? ලස්සන නේද? හරි. අපි දැන් ගණන් වල දැන් මම ඊට පස්සේ පෙන්නන්න මේ චිත්‍ර කොහොමද අපි ගණිතයේදී අඳින්නේ කියලා. දැන් ගණන් වල බල්ලෝ අඳින්නේ නැහැ නේ. බල්ලෝ අඳින්නේ නැහැ. මිනිස්සු අඳින්නෙත් නැහැ. කණු අඳින්නේ මෙහෙම නෙමෙයි අපි ගණිතයේ. හරිද? දැන් මේ තියෙන නිකන් චිත්‍රයක් මම ඔයාලට මේක ඇඳේ මේ කෝණ ගැන පැහැදිලි කරන්න. අපි ගණිතයේදී චිත්‍ර අඳින්නේ නැහැ. හරිද? අපි ගණන් වල කණු අඳින ක්‍රමයක් තියෙනවා. දැන් ඔයාලා දන්නවනේ මිනිස්සෙක් නම් තිතක්නේ. හරිද? බල්ලෙක් නම් ඒත් තිතක්. හරි. මේ රූපය ඇඳ ගන්න. ඇඳද? මේක හරිම ලේසි පාඩමක්. ඒ හින්දා හැමෝම හොඳට මේක පුරුදු වෙන්න. හරිද? මේක අමාරුනොත් අමාරු වෙන්නේ එක තැනයි. අර කෝණමානෙන් මැන ගන්න බැරි. ඒක නම් මම දන්නේ කෝණමානයක් තියලා මයින්ඩ් පුරුදු ගන්න 6 7 වසරේ. ඒක බැරුණොත් නම් මේක අමාරුයි පොඩ්ඩක්. නැත්තම් මේක ඇති මහ දෙයක් නෑ මේක. මේ පාඩම. කෝණමානෙන් කෝණ මයින්ඩ් තියෙනවා. ඒක පුළුවන් නම් හරි වැඩි. හරිද? ඒකයි මම කිව්වේ ඇඳලා මට ෆොටෝ ගහලා එවන්න ඕන මේ තියෙන right? දැන් මේක පැහැදිලිද මම මේ අදපු රූපේ? අවරෝහණ කෝණය හැදෙන්නේ කොහොමද කියලා පැහැදිලි? හරි. දැන් මේ මෙහෙම. දැන් මේ රූපය අපි ගණිතයේ ක්‍රමයට අඳිමු. ඔයාලත් මේක අඳින්න ඕන. දැන් මේ රූපය ගණිතයේ අඳින්නේ මෙන්න මෙහෙම. බලා ගන්නකො. දැන් බල්ලෝ අඳින්නේ නැහැ. පොළව නම් මේ පොළව. පොළව සාමාන්‍යයෙන් මෙහෙම. ළමයි අපි ගණිතයේදී කණුවක්, ගොඩනැගිල්ලක්, ගහක් වගේ දෙයක් අඳිනකොට මෙහෙම කෙලින් රේඛාවක් විතරයි අඳින්නේ. ගස් අඳින්නේ නැහැ. හරි කෙලින් ඉරක්. තව දෙයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගණිතයේදී හැම ගහක්ම කෙලින් කියලා තමයි සලකන්නේ. ඇදවිච්ච ගස් නැහැ කියලා තමයි අපි ගණන් වල සලකන්නේ. හැම ගොඩනැගිල්ලක්ම කෙලින්. හරිද? ගණිතයේදී හැම දෙයක්ම කෙලින් වෙලා තියෙනවා කියලා තමයි අපි සාමාන්‍යයෙන් සලකන්නේ. කෙලින් දේවල් විතරයි අපි සලකන්නේ. පොල් ගස්, තනම් මනන්, ගෙවල්, කණුවක් මොන දේ ගත්තත් හරි කෙලින් අඳින්න ඕන. එහෙනම් දැන් මේ මම අර කණුව අඳිනවා. පේන් කණුව ඇඳලා. හරි කෙලින් කණුව අඳින්න ඕන. ඇඳලා තව වැඩක් තියනවා කරන්න අපිට. හරි කෙලින් නම් අපි සාමාන්‍යයෙන් මේ මෙතන කෝණේ මොකද්ද වෙන්න ඕන? කණුව තියෙන්නේ පොළවට හරි කෙලින් නම් මෙතන කෝණේ අංශක කීයක් වෙන්න ඕන? කියන්න බෑ මට එක්කනේ. මෙතන කෝණේ අංශක කීයක් වෙන්න ඕන? පොළවට හරි කෙලින් නම් කණුව තියෙන්නේ මෙතන කෝණේ අංශක කීයක් වෙනවද? අංශක 90යි. අංශක 90. අන්න එහෙනම් රූපයක් අඳිනකොට අනිවාර්යෙන්ම මෙන්න මෙතන අංශක 90 දාන්න. මේ මෙතන අංශක 90 දාන්න ඕනේ. අපි ගණිතයේදී මෙන්න මේ 90ට ලකුණක් දෙනවා. හරිද? ගහක් හරි ගොඩනැගිල්ලක් හරි යනත් මෙතන අංශක 90 දාන්න. පැහැදිලිද? හරි. දැන් මිනිහා එක මතක මතකද? කොහෙද මේ දුල් මේ මිනිහා ඉන්නේ? මේකේ මිනිහා මේ මෙහෙ තමයි බල්ලා හිටියේ. කොහෙද ළමයි මිනිහා හිටියේ? ඈ දෙවුනේ කොහෙද මිනිහා ඉන්නේ? මිනිස්සයා ඉන්නේ මේ කණුව මුදුනේනේ. දැන් මිනිස්සෙක් අඳින්න බෑනේ කණුව මුදුනේ. කණුව මුදුනේ නම් මිනිහෙක් අඳින්න බෑ. මිනිස්සයාට ගන්න තිතක්. දැන් ඉතින් තිතක් කියන්නේ දැන් මම මෙතන හිතා ගන්නවා මෙතන මිනිස්සෙක් ඉන්නවා කියලා. දැන් ළමයි මෙතන නිකන් අලි තිතක් තියන්න බෑ. දැන් සමහර ළමයි මෙහෙම කරනවා. මෙතන මිනිස්සයා කියලා අලි තිතක් අඳිනවා මේ තිතක් තියෙනවා. දැන් කණුවට වඩා මහතයි තිත. මිනිස්සයා මහතයි ගොඩනැගිල්ලට වඩා. එහෙම තිත මෙහෙම තිත කියන්නේ තිතක් කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඇහැටවත් පේන්නේ නැහැ.
එන සාමාන්‍යයෙන් ඔයාලා හිතා ගන්න මෙන්න මෙතන තමයි මිනිස්සයා මේ මෙතන තමයි මිනිස්සයා ඉන්නේ කියලා. ඊට පස්සේ අපි හැමතිස්සෙම මේ මිනිසියෙක් ඉන්නවා කියලා කිව්වොත් එයාගේ ඇස් මට්ටම අදින්න ඕන. දැන් අපිට මෙතන මිනිහෙක් පේන්නේ නැති වුණාට මිනිහාගේ ඇස් මට්ටම අදින්න ඕන. ඇස් මට්ටම අදින්නේ මෙන්න මෙහෙම. හැමතිස්සෙම මේක අදින්නම ඕන. මේකට අපි කියන්නේ මිනිස්යාගේ ඇස් මට්ටම. දැන් පොළවේ හිටියොත් නම් ඇස් මට්ටමට ගන්න පොළොව. උඩ හිටියොත් නම් මිනිස්සයා ඇස් මට්ටම මෙහෙම ඇඳලා පෙන්නන්න ඕන. පොළවේ හිටියොත් මිනිස්සයා ඇස් මට්ටම මම අර කලින් ඇන්දේ පොළොවම තමයි ඇස් මට්ටම. හරි. දැන් මෙන්න මේ හරියේ බල්ලෙක් ඉන්නවනේ. එහෙනම් මෙතන තමයි බල්ලා. ලොකෝතිටත් තියන්න එපා. මෙතන තමයි මිනිසා. ලොකෝතිත් තියන්න එපා. මෙතන මිනිසා මෙතන බල්ලා. දැන් මේ මිනිසා බල්ලා දිහා බලනවා. මේ මිනිස්සයා බල්ලා දිහා බලනවා. මෙන්න අර කෝණය. මේක තමයි අවරෝහණ කෝණය. හරිද? මේක තමයි අවරෝහණ කෝණය. මෙන්න මේ රේඛාව තමයි දෘෂ්ටි රේඛාව. බලන රේඛාව මේ තියෙන්නේ. මේක දෘෂ්ටි රේඛාව. මෙන්න මේ තියෙන්නේ අවරෝහණ කෝණය. දැන් අපි අර උඩින් ඇඳපු චිත්‍රය තමයි මේ ඇඳලා තියෙන්නේ. මේක තමයි අපි ගණිතයේදී අඳින්නේ. දැන් ඔයාලා අර උඩින් ඇඳපු චිත්‍රයට යටින් ආපහු මේක ඇඳගත්තා. හරි කලින් ඇඳපු එක අඳින්නේ මෙන්න මේක. හරි? පැහැදිලි යතිද? ළමයි බල්ලා අඳින්නේ හරියටම පොළවේ මේ පොළව රේඛාවේ තමයි මේ තිත ගන්නෙ. අලි තිතක් තියන්න එපා. මතකනේ මම කිව්වා සාමාන්‍යයෙන් තිතක් ලක්ෂයක් තමයි ගන්නෙ. මෙතන මිනිහටත් ලොකු තිතක් තියන්න එපා. හරි? කනුවට වඩා මහතර මිනිහා තියන්න එපා. හරි? අඳින්න බලන්න. දැන් අපිට මේවා මැනලා අඳින්න තියෙනවා. මැනලා අඳින්න කලින් මම මේ වටපිටාව කියලා දෙන්න. ඊට පස්සේ මේවා ලස්සනට මැනලා අඳින්න ඕන. ඇඳලා මට එවන්නත් ඕන. හරිද? හරිද? And other. හරි? දැන් අපි රූපයක් ගැන අඳලා බලමු. දැන් අපි ඔන්න ආරෝහණ කෝණ ඉගෙන ගන්න. මේකේ විස්තර ලියන්නත් තියෙනවනේ. අපි මේකේ විස්තර ලියමු. අර ඉස්සලා ලිව්වා වගේම ලියන්න. ඔයාලට ඕන අර ඉස්සලා ලියපු එක හරවලා ලියන්නත් පුළුවන්. අවරෝහණ කෝණයක් කියන්නේ මොකක්ද කියලා ලියන්න. අවරෝහණ කෝණයක් කියන්නේ ඇස් මට්ටමින් පහළ ඇති යමක් දෙස බැලීමේදී සෑදෙන කෝණය. ලියන්නකෝ. අවරෝහණ කෝණය කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න. ඇස් මට්ටමින් පහළ බැලීමේ. ලියන්න. ඇස් මට්ටමින් පහළ බැලීමේදී ඇස් මට්ටමින් පහළ බැලීමේ සෑදෙන කෝණය. ඇස් මට්ටමින් පහළ බැලීමේදී සෑදෙන කෝණය අවරෝහණ කෝණය ලෙස හැඳින්වේ. ඇස් මට්ටමින් පහළ බැලීමේදී සෑදෙන කෝණය අවරෝහණ කෝණය ලෙස හැඳින්වේ. තේරුණාද දැන් මම කියන කතාව? ඇස් මට්ටමින් පහළ බැලීමේදී සෑදෙන කෝණය අවරෝහණ කෝණය ලෙස හැඳින්වේ. හරි? අපි අඳිමු. දැන් ටක් ගාලා අඳිමු. වෙලාවත් යනකොට ටක් ගාලා අපි අඳිමු ටක් ගාලා දැන් පරිමාණ රූපයක් දැන් අඳිමු. මේ වගේ රූපයක් අඳිමු. හරිද? දැන් මේක මේ මහා රූප චිත්‍ර නෙමෙයි අඳින්න නිකන් ඉරි කැලේ වලින් රූපයක් අඳින වෙච්චයි. හරිනේ? කණුවක් නම් කෙලින් ඉරක්, පොළව නම් මේ අතර ඉරක්, මිනිස්සෙක් නම් තිත, දෘෂ්ටි රේඛ බලන රේඛාව ඇඳ, ඇස් මට්ටම ඇඳ ඔය තමයි අඳින්න තියෙන්නේ. ඔය තමයි රූප පරිමාණ රූප කියන්නේ. හරිනේ? right. දැන් මම පොඩි උදාහරණයක් ගමු. අරගෙන අපි ඔක්කොමලා අඳිමු. ඇඳලා මට පුළුවන් කට්ටිය ෆොටෝ එකක් ගහලා දැම්මම එවන්න. මෙන්න මේ අංකයට. ඒකට මම බලලා ඔයාලා ඇඳපුවා හරිද කියලා කියන්නම්. පුළුවන් හැමෝම එවන්න උත්සාහයක් ගන්න. මම එවන හැටියට බලන්න මොකද මේක දැන්
දැන් ඇඳ කරන වැඩක් නේ. ඇඳලා කරන වැඩක් නේ. දැන් ඔයාලා මොනවා කරනවද කියලා මට පේන්නේ නැහැ නේ. එහෙනම් මට ෆොටෝ එකක් ගහලා එවන්න. එතකොට මම ටක් කරලා බලලා කියනනම් හරිනම් හරි. මට ටක් කරලා බලපුව ගමන් කිව්ව එක හරිද කියලා. හරිද? right. අපි අඳිමු පළවෙනි රූපේ අඳින්න යන දැන් පරිමාණ රූපේ අඳින්න යන්නේ. හරි? මාත් එක්කම මේක ලියාගන්න. මේක ලේසිම ලේසි කෝණමාන එහෙම දැන් අතර ගන්න. හරි? පොඩි උදාහරණයක් ටක් කරලා ලියාගමු. කාට හරි මේක අමාරු වුණොත් වැඩි දඟලන්න එපා. හරිද? මොකද මේක 11 වසරේ නෑ. ඔයාලා මතක තියාගන්න තියෙන්නේ ආරෝහණ කෝණය කියන්නේ මොකද්ද? අවරෝහණ කෝණය කියන්නේ මොකද්ද? ඔය දෙක විතරයි 11 වසරට ඕන වෙන්නේ. 11 තියෙන වෙනම රූප જાතිය. අපි ඒක පස්සේ 11 ඇඳලා බලමු. ලේසි සාමාන්‍යයෙන් මේකට ලකුණු 10ක් ගන්න පුළුවන් එකක්. ලකුණු 10ක් ගන්න පුළුවන් පාඩම. හරිද? O level වලට එහෙම ලකුණු 10කට යන්න පුළුවන්. හරි? ඒ හින්දා මතක තියාගන්න අපි ලබන සතියේ ඉඳන් 11 වසර පටන් ගන්නවා. හරිද? ලබන සතියේ ඉඳන් 11 වසර පටන් ගන්නවා. අර අපි ගෲප් ක්ලාස් කරපු සමහර තැන් ඒ ගෲප් ක්ලාස් ඒ ගෙවල් වල පටන් ගන්නවා. අනිත් හැමෝටම අපි ඔන්ලයින් ක්ලාස් එකක් යනවා සාමාන්‍ය පෙළ දක්වා. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරිද? සාමාන්‍ය පෙළ දක්වා ඔන්ලයින් ක්ලාස් එකක් යනවා. ඔයාලට තියෙන එකම එක දෙයයි සිග්නල් ටික හොඳටම තියෙන තැනකට පන්තිය වෙලාවට යන්න එච්චරයි තියෙන්නේ. අනිත් ඔක්කොම දේවල් මම බලා ගන්නවා. ඔයාලට තියෙන්නේ සිග්නල් ටික හදාගන්න විතරයි. එච්චරයි කරන්න ඕනේ. අනිත් ඔක්කොම ටික මම මෙහෙ ඉඳන් කරනවා. පොත් බලන ඒවා හිටන් මම 11ට ගියාම ඒ ටික ඔක්කොම කරනවා. papers model papers එතකොට past papers කෙටි ප්‍රශ්න අනම්මනම් හැමදේම කරනවා. අකුරක් නෑර කට පාඩම් නිකන් කරනවා. හරිද? ඒ හින්දා ලංකාවේ කොහෙ ගියත් කරන්න නැති විදිහේ දේවල් අපේ පන්ති අපි කරනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ පන්තියෙන් අයින් වෙලා කවුරුහට ගියොත් එහෙම මේ පන්තියෙන් ළමෙක් අයින් වෙලා ගියොත් එහෙම මම ගෲප් එකෙන් අයින් කරනවා. හැබැයි ඒ ළමයා අයින් වෙලා ගිහිල්ලා වෙන පන්ති වලට ගිහිල්ලා ඒවා හොඳ නැතුව අයෙත් මේ පන්තියට එන්න ඇහුවොත් එහෙම අය කවදාවත් ගන්න නැහැ. හරිද? ඒක තමයි සාමාන්‍ය මගේ ක්‍රමේ. මේ පන්තිය හොඳ නැහැ කියලා වෙන පන්තියකට ගිහිල්ලා ඊට පස්සේ අයෙත් ඒකත් හොඳ නැහැ කියලා ආපහු මේ පන්තියට එන්න ඇහුවොත් එහෙම ගන්න නැහැ. හරිද? එතකොට අර ගහෙන් ගහට ගිය කුකුලට උන වැඩේ තමයි වෙන්නේ. ගහෙන් ගහට යන්න එපා. ඒක සාමාන්‍යයෙන් හොඳ පුරුද්දකුත් නෙමෙයි. ඒ හින්දා තමන් හරි දේ හරියටම තීරණය කරලා 11 වසරට යන්න. මොකද 11 වසරේදී අතෙන්ද පොඩ්ඩක් යනවා පන්ති, මෙතෙන්ද පොඩ්ඩක් යනවා, මෙයාගේ ටිකක් කරනවා. එහෙම කරොත් එහෙම අනාථ වෙනවා. ඒ හින්දා හරිම ගුරුවරයා තෝරගෙන දැන් මගේ මෙන්න කියලා මම කියන්නේ හරිම ගුරුවරයා තෝරගෙන එක දිගටම හැමදාම පන්ති යන්න. නැත්නම් ඔයාලා අමාරුවේ වැටෙනවා. අතන චුට්ටයි මෙතන චුට්ටයි 11 වසරේ ඒක හරියන්නේ නැහැ. පොඩි පන්ති වල නම් හරියනවා. පොඩි පන්තිල කොහෙන් හරි අල්ලගත්ත හැකිනේ. 11 වසරේ එහෙම බෑ. එහෙම තැන් වල ගිය කට්ටිය අවසානයේ අනා ගන්නවා, බය වෙනවා, ලියා ගන්න බෑ. දැන් මගේ S දෙකට මම දැකලා තියෙනවා සමහර ළමයි ගණන් පේපර් එක දවසේ කලන්තේ දාලා වැටෙනවා. තේරෙනවද? ගණන් පේපර් එක දවසේ සමහරව කලන්තෙත් දානවා බය වෙලා. ඒ ඉතින් අර සර් තව එකක් කියනවා. මේ සර් තව එකක් කියනවා. ඉස්කෝලේ ටීචර් තව එකක් කියනවා. පේපර් එකේ තව එකක් තියෙනවා. හිතා ගන්න බෑ මොකද්ද ලියන්නේ කියලා. එතකොට බය හිතෙනවා. අම්මලා තව එකක් කියනවා. ඔබ මේ ඒකක් ගන්න නැත්නම් තෝ ගෙදර එන්න එපා කියනවා. එතකොට තව බය වෙනවා. හරිද? එහෙම වුණාම වැඩේ අමාරුයි. එක්කෙනෙක් එක්ක වැඩේ අල්ලගෙන යන්න 11 වසරේ කොහොම හරි නැත්නම් ඔයාලට අමාරු වෙනවා. මම 11ට යන්න කලින් කිව්වේ. හරිද? right. අපි වැඩේ කරනවා දැන්. පළවෙනි පරිමාණ රූපේ අඳිමු. කෝණමාන ලෑස්ති කරගන්න, අඩිරෝල ලෑස්ති කරගන්න. දැන් මෙන් අඳින්න යන්න. හරි? අඳිනවා. බලමු. මෙන්න පළවෙනි උදාහරණ. හරි? කරලා බලමු මාත් එක්කම තේරෙයිද කියලා. කියන්න. තිරස් පොළව මත. තිරස් පොළව මත. මාත් එක්කම ලියා ගන්න. තිරස් පොළව මත. පොළව තිරස්නේ. තිරස් පොළව මත ඒනම් ස්ථානයක. ඒනම් ස්ථානයක. තිරස් පොළව මත ඒනම් ස්ථානයක. සිටින මිනිසෙකුට. සිටින මිනිසෙකුට. තිරස් පොළව මත ඒනම් ස්ථානයක සිටින මිනිසෙකු. මීටර් 50ක් දුරින්. මීටර් 50ක් දුරින්. මීටර් 50ක් දුරින්
ඇති ගසක ඇති ගසක ඇති ගසක මුදුනේ සිටින ඇති ගසක මුදුනේ සිටින කුරුල්ලෙකු 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 අංශක 60ක ආරෝහණ කෝණයකින් පෙනේ ආරෝහණ කෝණයකින් පෙනේ ළමයි ආරෝහණ කෝණයක් කියන්නේ අර බිමේ ඉඳන් උඩ බලන කෝණය. දැන් මිනිස්සයා ඉන්නේ පොළවේ කියලා කියනවනේ. මිනිස්සයා ඉන්නේ පොළවේ. එහෙනම් මිනිස්සයා කුරුල්ලා දිහා උඩ බලනවා. උඩ බලද්දි තමයි මේ ආරෝහණ කෝණය හැදෙන්නේ. මිනිස්සයාට මේ කුරුල්ලා පේන්නේ අංශක 60ක ආරෝහණ කෝණයකින්. පැහැදිලිද? හරි. රෝම ඉලක්කම් 1 දාගන්න. රෝම ඉලක්කම් 1. මෙම තොරතුරු දල රූපයකින් ඇඳ දක්වන්න. මෙම තොරතුරු දල රූපයකින් ඇඳ දක්වන්න. දැන් ඔයාලා මේ කියපු කතාව කටුවට දල රූපයකින් අඳින්න ඕන. දැන් මීටර 50 පොතේම ඉන්න බෑ. ඒ නිසා මේක කටුවට අපි අඳිමු රූපයක් දැන්. හරි. මාත් එක්කම අඳිමු මම එකක් කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයාලා තනියම අඳින්න. හරිද? right. ඉස්සල්ලාම තිරස් පොළව. ඉස්සල්ලාම කියන්නේ තිරස් පොළවනේ. එහෙනම් ඔයාලා නූල ගන්න. ඉස්සල්ලාම අඳින්න මෙන්න මෙහෙම තිරස් පොළව අඳින්න බලන්න. ඉස්සල්ලාම අඳින්න තිරස් පොළව. මාත් එක්කම අඳින්න. ඉස්සල්ලාම අඳින්න තිරස් පොළව. අඳින්න තිරස් පොළව මෙන්න මෙහෙම අඳින්න. ඔන්න තිරස් පොළව ඇඳ. දැන් ඔයාලා පොතේ රූල් තියෙනවානේ. රූලක් දිගේ බලලා තිරස් පොළව අඳින්න. හරිද? ඔන්න තිරස් පොළව ඇඳ. පැහැදිලිනේ? තිරස් පොළව මත ඒනම් ස්ථානයේ දැන් ළමයි මේ ඒ කියන ස්ථානයේ තියෙන්නේ පොළව මත තිරස් පොළව මත ඒනම් ස්ථානයක සිටින මිනිසෙක්. එහෙනම් මේ පොළව මත දැන් මිනිසෙක් නම් මෙහෙම පොඩි තිතක් ගන්න. තිතක් තියලා එතනින් ඒ කියලා දාන්න. මිනිසෙක් නම් තිතක් තියන්න. හරිද? ඒනම් ස්ථානය කියන්නේ එතන ඒ අකුර දාන්න. එතන මිනිසෙක් ඉන්නවා කියනවනේ. මිනිසෙක් කියලා මෙතන පොඩි තිතක් තියන්න එතන. පොඩි මාක් එකක් දාගන්න. හරිනේ? ඔන්න මෙතන මිනිහෙක් ඉන්නවා. පොළොවේ මිනිහෙක් ඉන්නවා. හරිද? ඒනම් ස්ථානයක සිටින මිනිසෙකුට මීටර් 50ක් දුරින් ඇති ගහක්. ගහේ උස නෙමෙයි 50 කියන්නේ. මිනිස්සයාට මීටර් 50ක් දුරින් තමයි ගහ තියෙන්නේ. එහෙනම් මේ මිනිස්සයා සාමාන්‍යයෙන් මීටර් 50ක් දුරින් කියලා හිතලා මීටර් 50ක් කියලා හිතලා මීටර් 50ක් ඈතින් ඔයාලා ගහක් අදිනවා. මම ඔයාලට කිව්වා ගහක් නම් මෙන්න මෙහෙම රේඛාවක් අදින්න. මේන් ගහක් නම් මෙහෙම කෙලින් රේඛාවක් අදින්න ඕන. ගහ පොළවට ලම්බකයි. 90 දාන්න ඕන. මෙන්න මිනිහා මීටර් 50ක් ඈතින් ගහක් තියෙනවා. මේ තමයි ගහ. මිනිහා ගාව ඉඳන් ගහ ගාවට මීටර් 50. මිනිහා ඉඳන් ගහ ගාවට මීටර් 50. දැන් ගහේ උසක් දන්නේ කී හරි උසයි ගහ. හරි. ඊට පස්සේ කියනවා මීටර් 50ක් දුරින් ඇති ගසක මුදුනේ සිටින කුරුල්ලෙක්. මේ ගහේ මුදුනේ කුරුල්ලෙක් ඉන්නවා. ගහ මුදුනේ කුරුල්ලෙක් ඉන්නවලු. කුරුල්ලෙකු අංශක 60ක ආරෝහණ කෝණයකින් පේනවා. දැන් අංශක 60ක ආරෝහණ කෝණයකින් කුරුල්ල පේන්නේ මිනිහටනේ. දැන් මිනිහටනේ කුරුල්ල පේන්නේ. දැන් අපි මේ ගාන අවබෝධ කරගන්න ඕනේ. කුරුල්ල නෙමෙයි මිනිහා දිහා බලනවා කියන්නේ. මෙන්න මේ ඒනම් ස්ථානයේ සිටින මිනිසාට තමයි ගහ මුදුනේ ඉන්න කුරුල්ල පේන්නේ. හරිද? ආරෝහණ කෝණයකින් කියපු ගමන් සාමාන්‍යයෙන් පල්ලේ ඉඳන් උඩ බලන එකක්. එහෙනම් මිනිහා තමයි කුරුල්ල දිහා බලන්න ඕන. එහෙනම් මේ මෙතන තමයි මිනිස්සයා ඉන්නේ. මෙන්න කුරුල්ල දිහා බලන රේඛාව. දැන් ළමයි කඩේරි අඳින්න ඕනේ නැහැ. කෙලින්ම අර මිනිස්සයා කුරුල්ල දිහා බලන රේඛාව අඳින්න මේ. කුරුල්ල දිහා බලන රේඛාව අඳින්න. මෙන්න කුරුල්ල දිහා බලන රේඛාව. කඩේරි ඕනේ කෙලින්ම ඉරක් ගහලා දාන්න. හරිද?
දැන් මෙන්න මේ 60 ආරෝහණ කෝණේ දාන්නේ කොහාටද? දැන් මේ මිනිස්සයානේ කුරුල්ලා දිහා බලන්නේ. මේ මිනිස්සයා තමයි කුරුල්ලා දිහා බලන්නේ. එහෙනම් මේ මිනිස්සයාගේ ඇස් මට්ටම තමයි පොළොව. කුරුල්ලා දිහා බලන ක්‍රියාව තමයි මේක. එහෙනම් මේ මෙතන තමයි ආරෝහණ කෝණය අංශක 60 තියෙන්නේ මෙතන. මෙතන තමයි ආරෝහණ කෝණය 60 දාන්නේ. තේරෙනවද? ළමයි හොඳට මතක තියාගන්න. අපි සාමාන්‍යයෙන් කෝණේ දාන්නේ බලන කෙනා ගාව. බලන කෙනා මිනිස්සයානේ. එහෙනම් කෝණේ දානවන මිනිස්සයා ගාව. අපි මෙහෙම හිතන්නකො. හදිසියෙවත් මේ කුරුල්ලා මිනිහා දිහා බලනවා කියන්නකො. කුරුල්ලා බලනවා මිනිහා දිහා. එහෙනම් කෝණේ දාන්නවන කුරුල්ලා ගාව. තේරෙනවද? දැන් මෙතන මේ මිනිස්සයා බලන්නේ කුරුල්ලා දිහා. කෝණේ දාන්නේ මිනිස්සයා ගාව. හැමදෙස්සෙම කෝණේ දාන්නේ බලන කෙනා ගාව. හරිද? බලන කෙනා දැන් මිනිස්සයා ඉන්නේ මෙතන. මෙන්න මේක තමයි දල රූපය. හරිද? පැහැදිලිද? මෙච්චරයි රූපේ. මේන් දල රූපේ. තේරෙනවද කියන්නේ? මෙන්න දල රූපේ. පැහැදිලිනේ? හරි. දැන් මේ වගේ රූපයක් අඳ ගන්න තේරෙනවද? දැන් අපි මෙහෙම. දැන් යන්නේ මෙන්න මේකේ පරිමාණ රූපේ අඳින්න යන්නේ. දැන් අපි මෙන්න මේ රූපේ මනලා අඳින්න ඕන. අංශක 60 කෝණමානෙන් මයින්න ඕන. මීටර 50 ළමයි රූලෙන් මයින්න බෑ. මීටර 50 රූලෙන් මයින්න ඕන. හැබැයි මීටර 50 රූලෙන් මයින්න බෑ. ඒ හින්දා මේ මීටර 50 මයින්න පොඩි ක්‍රමයක් අපි ගණිතයේදී පාවිච්චි කරනවා මතකද? හරිද? රයිට්. අපි දැන් මේක මැනලා අඳිමු. අංශක 60 නම් මැන්න හැකියි. හරි? ලියන්න රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 ලියා ගන්න. ඔන්න දැන් අපි මේක මැනලා අඳින්න යන්නේ මෙන්න රෝම ඉලක්කම් 2. මෙම රූපේ පරිමාණ රූපය. මෙම රූපේ පරිමාණ රූපය සුදුසු පරිමාණයක් ඇසුරින් අඳින්න. සුදුසු පරිමාණයක් ඇසුරින් අඳින්න. හරි. දැන් මේ රූපේ පරිමාණ රූපේ අඳින්න ඕන. මම අඳිනවා බලන් ඉන්න. හරිද? මේ රූපේ පරිමාණ රූපේ අඳින්න ඕන. ඔයාලා හොඳට බලන් ඉන්න මම මේ කොහොමද අඳින්නේ කියලා. හරිද? මම බලා ගන්න. මම මේ කරන විදිහට මොලා කරන්න ඕනද? දැන් මේ අංශක 60 නම් කෝණමානෙන් අංශක 60 මැන්න හැකියි. හැබැයි ළමයි මීටර 50 පොතේම ඉන්න බෑ. ඒ හින්දා සාමාන්‍ය මේ මීටර ගානක් ආවොත් එහෙම අපි මේක පොතේ අඳිද්දි පරිමාණයක් ගන්න ඕන. අපි දැන් මීටර පොතේ අඳින්න බෑනේ. මීටර වෙනුවට මම පොතේ අඳින්නේ සෙන්ටිමීටර වලින්. මීටර 50 වෙනුවට මම පොතේ අඳින්නේ සෙන්ටිමීටර. එතකොට මම මේ රූපේ අඳින්න පරිමාණයක් ගන්න. මේ තියෙන්නේ සුදුසු පරිමාණයක් කියලා. දැන් මම පරිමාණයක් තෝරගන්නවා මෙන්න මෙහෙම. ඔයාලට බලන්න මේක තේරෙනවද කියලා? මම මේක අඳින්න පරිමාණයක් තෝරගන්නවා සෙන්ටිමීටර් 1කින්. දැන් මට පොතේ අඳින්න පුළුවන් සෙන්ටිමීටර් 1කින් මම මීටර 10ක් ගන්නවා. සෙන්ටිමීටර් 1කින් මීටර 10ක් ගන්නවා. එනවද ඔයාලා කියන එක? මම සෙන්ටිමීටර් 1කින් මීටර 10ක් ගන්නවා. ඒ කියන්නේ මීටර 10ක් වෙනුවට මම පොතේ අඳින්නේ සෙන්ටිමීටර් 1යි. සෙන්ටිමීටර් 1කින් මීටර 10ක්. මීටර 10ට පොතේ අඳින්නේ 1 සෙන්ටිමීටර. එහෙනම් මට කියන්න බලන්න මීටර 50ට දැන් පොතේ සෙන්ටිමීටර කීයක් අඳින්නවද? මීටර 10ට නම් පොතේ 1 සෙන්ටිමීටර. මීටර 20යි නම් පොතේ සෙන්ටිමීටර 2යි අඳින්නේ. එහෙනම් මීටර 50 වෙනුවට පොතේ සෙන්ටිමීටර කීයක් අපි අඳින්න ඕනද කියලා දැන් මට මැසේජ් එකක් දාන්න බලන්න. මීටර 50 වෙනුවට තිරුණේ පොතේ අඳින්න ඕන කීයද? මීටර 10 වෙනුවට පොතේ අඳින්නේ 1යි. මීටර 20යි නම් 2යි. 30යි නම් 3යි. 40යි නම් 4යි. 50යි නම් සෙන්ටිමීටර 5යි. තේරෙනවද කියන එක? එහෙනම් දැන් ඔයාලා මෙන්න මෙහෙම දැන් අපි මේක මැනලා අඳිනවා හොඳට බලා ගන්න. ඔයාලා අඳින්න යන්න එපා. හරිනේ තරුෂි? මම අඳිනවා දැන්. හරිද? අඩි රෝල ගන්නවා. හරිද? හොඳට බලා ගන්න. දැන් මං අතේ කෝණමානයක් නන්නේ. අඩි රෝල ගන්න. හරිනේ? සඳුනි. ඔයාලා දැන් රූල තියලා ඉස්සෙල්ලාම පොළව අඳිනවා. හොඳට බලා ගන්න. හරිද? පොළව අඳිනවා. ඔන්න පොළව ඇඳ. හරිද?
ඔන්න මං පොළව ඇඳලා. ඇඳලා මෙන්න මේ පොළව මත A කියලා ලක්ෂයක් මාක් කරනවා. A කියලා ලක්ෂයක් මාක් කරනවා. දැන් අපි මේක මැනලානේ අඳින්න යන්නේ. දැන් මීටර 50 මයින්ඩ බෑනේ. දැන් අපි සෙන්ටිමීටරයකින් මීටර 10ක් ගන්න යන්නේ. මීටර 10ට 1 සෙන්ටිමීටර. එහෙනම් මේ මෙතන මීටර 50ට පොතේ දැන් ඔයාලා සෙන්ටිමීටර 5ක් මයින්ඩ්. එහෙනම් ඔයාලා මෙන්න මෙතන ඉඳන් සෙන්ටිමීටර 5ක් මැනලා සෙන්ටිමීටර් 5ක් මැනලා මෙන්න මෙතනින් ගහ අඳින්න ඕන. දැන් පොඩ්ඩක් ඉන්න. දැන් මෙතනින් ගහ අඳින්න ඕන. දැන් තව ප්‍රශ්නයක්. දැන් ගහේ උස දන්නේ කීයක් අඳිනවද කියලා. ගහේ උස දන්නේ අපි. ඒ හින්දා ගහ පොඩ්ඩක් ඇඳලා නවත්තන්න. ඊට පස්සේ මේ මෙතන මේ මිනිස්සයා ගහ දිහා ගහේ මුදුන බලන කෝණේ 60යිනේ. මෙතන ඉන්න මිනිස්සයා ගහ මුදුන බලන කෝණේ 60යිනේ. දැන් ඔයාලා මේ මෙතන කෝණමානය තියන්න ඕන. දැන් මේ තියෙන කෝණමානය මෙහෙම කියමුකෝ. කෝණමානය මේ මෙතන තියෙන කෝණමානයේ මැද මෙන්න මේ කෝණමානයේ මැද මෙතන තියන්න ඕන. කෝණමානය මේ මෙතන ඔහොම තියන්න ඕන. හරිද? කෝණමානය මෙතන තියලා මෙන්න මේ අංශක 60 කෝණමානයෙන් මයින්නවා. 0 10 20 30 කියලාම අංශක 60 මැන ගන්න. කෝණමානෙන් අංශක 60ක් මෙතන මැන ගන්න. කෝණමානෙ මේ මෙහෙම තියන්න. 0 10 20 30 කියලා 60ක් මැනගෙන කෝණමානෙ අයින් කරනවා. එතන කෝණමානෙන් අංශක 60ක් මැනලා කෝණමානෙ අයින් කරලා මෙන්න මේ අංශක 60ත් එක්ක මෙහෙම යා කරනවා. මේ මෙතන අංශක 60 කෝණමානෙමයි. දැන් අපි ගහේ උස දන්නේ නැහැ. හැබැයි දැන් මේ මිනිස්සයා බලන්නේ ගහ මුදුනනේ. එහෙනම් මෙන්න මේ රේඛාව යන්න ඕන ගහ මුදුනට. මේ රේඛාව යන්නේ ගහ මුදුනට. එහෙනම් අපි මෙහෙම මේ රේඛාව දික් කරනවා. දැන් ගහ මුදුන මෙහෙ. එහෙනම් මේ ගහත් මෙහෙම දික් කරනවා. දික් කරලා මේ රේඛාවයි මේකයි දෙක මේ මෙතන එකට මුණ ගැහෙනකන් මේ රේඛාව මෙහාට දික් කරනවා. දැන් කවදාවත් ළමයි මෙතනින් මෙහාට දික් කරන්න එපා. ගහෙන් එහාට බලන්න බෑ. ගහත් මෙතන වැඩිපුර උඩට දික් කරන්න බෑ. මෙන්න මේ දෙන එකතු වෙන තැනින් මේක නවත්තන්න. මේ මෙහෙම දික් කරන්න බෑ. මෙහෙම දික් කරොත් වැරදි. මේ රේඛාව මේ ගහට එහා දික් කරොත් වැරදි. ගහේ මුදුන ගාවින් මේ රේඛාව නවත්තන්න. හරිද? මෙන්න මෙහෙම දැන් ඔයාලා මේක මැනලා අඳින්න ඕන. පොළව ඇඳලා ඊට පස්සේ ඒ ලකුණු කරලා අර මීටර 50ට සෙන්ටිමීටර 5ක් මැන්. සෙන්ටිමීටර 5ක් මැනලා ඊට පස්සේ මේ මෙතන කෝණමානෙන් අංශක 60මයි. අංශක 60 මැනලා මෙන්න මේ රූපේ ගන්න බලන්න මේක මැනලා. මේ රූපේ මැනලා ගන්න. මෙන්න මේ පරිමාණය ලියා ගන්න. සෙන්ටිමීටර් 1කින් මීටර් 10ක් කියලා පරිමාණය ලියා ගන්න. සෙන්ටිමීටර් 1කින් මීටර් 10ක් කියලා පරිමාණය ලියලා මෙන්න මේක මැනලා අඳින්න. ඉස්සෙල්ලා පොළව ටිකක් දිගට ගහ ගන්න. පොළව කියන එක ටිකක් දික් වෙන්න පුළුවන් නේ පොළව. දිගට ගහලා මෙතන A කියලා ලක්ෂයක් දාගෙන සෙන්ටිමීටර 5ක් මැනලා ගහ අදිනවා ටිකක් උසට. ඊට පස්සේ මේ පැත්තෙන් 60 කෝණමානෙන් ගානට 60ක් ගන්නවා. ඒක නම් Tamanට පුළුවන් වෙන්න ඕන. කෝණමානෙන් අංශක 60ක් ගන්න එක. මතකද කෝණමානෙන් 60ක් ගන්න හැටි? මම ලොකුට හදලා පෙන්නන්නද? කෝණමානෙන් අංශක 60ක් දැන් මෙතන නම් A තියෙන්නේ. කෝණමානය අල්ලන්න ඕන මෙන්න මෙහෙම මෙතෙන්. හරිද? කෝණමානය මැද මෙතන A ගාවට ගන්න ඕන. ඊට පස්සේ කෝණමානය බිඳුව මෙතෙන්ට ගන්න. 10 20 30 40 50 60. කෝණමානය මෙන්න මෙහෙම 60 කෙලින් කොහොම ඉර ගහන්න ඕන. කෝණමානෙන් 60 මැන ගන්න මෙහෙම. කෝණමානය මැද ගන්න ඕන A ගාව. බිඳුව ගන්නවා මේ රේඛාවට. 60 කෙලින් මෙහෙම ඉරක් ගහ ගන්න. මෙතන කෝණමානයෙන් මැනලා ගන්න ඕන හරියට. මට මේක ඇඳපු කෙනෙක් පුළුවන් නම් එවන්න බලන්නද? මේක ගානට සෙන්ටිමීටර 5 මැනලා ඇඳලා එවන්න බලන්න.
මට එක්කෙනෙක් නම් එව්වා කාව්‍යා මල් සරණ. ළමයි දැන් මම මෙහෙම ඇඳලා මේක වලරයක් මෙහෙම උඩට යනවා නේද ගොඩක්. මේ රේඛාව උඩට යන්න පුළුවන් දැන් මම මෙතන 60 මැනලා නෙමෙයි යන්නේ මම නම් 60. දැන් මේක ඇඳපුවාම පොඩ්ඩක් මෙහෙම උඩට යයි. ඒතර පොතේ ඩෙස් එකට යනවත් දන්නේ නැහැ. ඩෙස් එකට වගේ යනවා නම් ටිකක් මේ රූපේ පොතේ පල්ලෙහෙන් අඳින්න. හරිද? ඔන්න මට එක්කෙනෙක් නම් එව්වා කාව්‍යා. කාව්‍යයක නම් හරි. දිලිනිත් එව්වා. විමානිත් එව්වා. හරි. අමාෂත් එව්වා. හරි. කට්ටියම වැඩේ හරියට කරලාද? එවපු කට්ටිය නම් වැඩේ හරියට කරලා. නමත් එවන්න කවුද මේ? ප්‍රබෝධා. හරි ප්‍රබෝධාගේ හරි. මේ කවුද? නමක් ගමක් නම් එවන්න වෙනවා. හංසිකා අකුරුත් කපාගෙන ගියානේ. හරියට බලන්න මෙතන 5 තියෙනවද මෙතන 60 තියෙනවද? හරි. නෙසුකි. හරි. සුරංග. හරි. වැඩේ ළමයි අල්ලගෙන. මේ කවුද? හිරුණි අප්සරා නම ගහන්න ඕනේ අකුරුලින් හිරුණි. නෙත්මි කෞශල්‍යා. කරුවලේ දින්නේ. කරුවලේ පොඩයක් ගහලා මට පොතේක හොයන්න අමාරුයි නෙත්මි තාරිය ලයිට් එක දාලා ගහන්න වෙනවා. නැත්නම් නෙත්මි කෞශල්‍ය මට පේන්නේ කළුම කළු පාට. අශ්මිනි මී ගොල්ල. හිමායා. හරි. ඒවපු කට්ටියගේ වැරද්දක් කියන්න නෑ මට. ඒකයි මම එවන්න කිව්වේ මට බලාගත්තාම හොයන්න පුළුවන් ටක් ගාලා හරියට ඇඳද කියලා. මෝක්ෂය වල තියෙනවා කවීෂා දෙවුනිකෝ ආවේ නෑ. නම විතරයි යා. හරි. තේජානි. හරි. පිරුෂ. හරි. සතිර. සතිරයා. සතිර මෙතන අංශක 60 කව කටුවෙන් අඳින්න බෑ. මේ අංශක 60 කව කටුවෙන් ඇඳීම තහනම්. කව කටුවෙමුත් අපිට ඕන නම් අංශක 60ක් ඇඳ හැකියි. දැන් මේක ඇවිල්ලා මේ නිර්මාණ ගානක් නෙමෙයි. පරිමාණ රූප කව කටුවෙන් අඳින්න බෑ. කෝණමානෙම තියන්නේ. කෝණමානෙන්මයි අඳින්නේ. මං හිතුවා කඳිර කවුරු හරි එක්කෙනෙක් හරි. කව කටුවෙන් අඳින්න එපා ඔක. කෝණමානෙන්මයි ඔක අඳින්නේ. හරිද? දෙවුනි මේ කවුද? හරිනේ වැඩේ තේරුණා. දැන් තවත් හරිද කියලා බලා ගන්න ක්‍රමයක් තියෙනවා. දැන් ඔයාලා මේ ඇන් දෙක හරිද කියලා බලා ගන්න තව ක්‍රමයක් තියෙනවා පොඩක් ඉන්නකොට. හරිද? දැන් හැමෝම මේක හරියට ඇඳනනම් බලා ගන්න. හරිද? හැමෝම මේ රූපේ හරියට ඇඳනනම් හැමෝගෙම එක වගේ තියෙන්න එපා. දැන් හැමෝම මේ රූපේ මැනලා ඇඳනනම් හැමෝගෙම එක වගේ ඉන්න එපා. දැන් මම බලනවා හැමෝම ඇඳ හරිද කියලා බලන පොඩි ක්‍රමයක් තියෙනවා. හරිද? චුට්ටක් ඉන්නකො මේ කවුද එවන්න බලන්න. මේ කවුද? නමකෝ සිත්මි. හරි. මට එවපු හැම ළමයෙක්ගේම රූපේ හරි. එහෙනම් මම සතුටු වෙනවා මේක හැමෝම අල්ලගත්තා. එකම දෙයයි මේ කෝණේ මයින් එක තමයි වැඩේ තියෙන්නේ. දැන් ඔන්න බලන්න මම මේක හරියට ඇඳද කියලා හොයාගන්න. හරිද? බලා ගන්න. දැන් ඔයාලා හැමෝම හරියට ඇඳලා මේ තියෙන්නේ ගහනේ. දැන් මේ රේඛාවෙන් කියවෙන්නේ ගහනේ. මේ ගහේ උස හැමෝටම එකම ගාණක් එන්න ඕන. දැන් ඔයාලා හැමෝම මේක හරියට ඇඳනනම් මෙන්න මේ ගහේ උස මේක තමයි ගහ. මේ ගහේ උස හැමෝටම එක ගාණක් එන්න ඕන. රයිට්. දැන් හැම ළමයෙක්ම අඩි රූල අරගෙන මෙන්න මේ ගහේ උස සෙන්ටිමීටර වලින් මයින් ඉස්සර. දැන් පොතේ තියෙන සෙන්ටිමීටර වලින් ඇත්තම ගහේ උස අපි පස්සේ හොයමු.
දැන් මේක ඇඳපු ළමයි මේ ගහේ උස සෙන්ටිමීටර වලින් ගන්න හැමෝටම එකම ගාන එන්න ඕන. කාට හරි වෙනස් ගානක් ආවොත් එයා වැරදි. හැමෝටම එකම ගාන එන්න ඕන. කාට හරි වෙනස් ගානක් ආවොත් මේ අංශක 60 හරි මේ පහ හරි වැරදි. බලමු. හැමෝටම එකම ගාන ගහේ උස එන්න. බලමු වැඩි හරියක් දාන ගාන මම ගන්න. ගහේ උස හැමෝටම එකම ගාන එන්න ඕන. කවුද මෙන්න මෙයා. නවෝදා රත්නායක කියන්නේ කවුද? එයාගේ නම නවෝදා නවෝදාගේ අංශක 60 මැනලා තියෙනවා වැරදි නවෝදා. හරිද? අංශක 60 මැනලා තියෙනවා වැරදි. දැන් මේක ඇඳපු කට්ටිය මට ගහේ උස මැනලා දාන්න. මම වැඩිම පිරිසක් දාපු උස ගන්න. ගහේ උස. බලමු මට හැමෝම මේ ගහේ උස මැනලා දාන්නකො මැසේජ් එක. මේක දැම්ම නම් ඇති මට. ජනෝද්‍ය ගහේ උස හැමෝගෙම එකම ගාන එන්න ඕන. මේ හැමෝම අපි මේක එක ගානට මැනලා යන්නේ. එක එකනාගේ වෙනස් වෙන්න බෑ. හරිද? මෙන්න මම අවසාන තීරණය ගන්නවා. ගහේ උස මෙන්න මේ ගාන තියෙන්න ඕන. ගහේ උස මැනපුවාම සෙන්ටිමීටර් 8.5යි. කාටද මේ ගාන ආවේ? ගහේ උස මැනපුවාම සෙන්ටිමීටර් 8.5ක් හරි මේකට ආසන්න ගානක් එන්න ඕන. තේරුණාද? ලොකු වෙනසක් කාගෙන් තියෙනවා නම් චුට්ටක් බලන්න. හරි? ගහේ උස දල වශයෙන් මේක 8.3ක් 8.4ක් 8.5ක් 8.6ක් එහෙම තිබ්බට කමක් නැහැ. ලොකු වෙනසක් තිබ්බොත් කාගේ හරි ආය පොඩ්ඩක් චෙක් කරලා බලන්න. අංශක 60 හරිද කියලා බලන්න. 5 හරිද කියලා බලන්න. පොඩි හරි අංශක 60 පොඩි හරි වෙනසක් වුණොත් මෙන්න මේ ගහේ උස ගොඩක් වෙනස්. 8.3 ආපු කට්ටිය ඉන්නවා. 8.5 තමයි ගොඩක් ඉන්නේ. අනිත් කට්ටිය ආපහු චෙක් කරලා බලන්න. එහෙනම් යටින් ලියන්න ප්‍රශ්නාංක 3 පරිමාණ රූපයේ ගසේ උස ලියන්න. පරිමාණ රූපයේ ගසේ උස ලියන්න. සෙන්ටිමීටර් 8.5යි. දැන් ඔයාලට ආපු ගාන දැන් මගේ ගාන දාන්න එපා. ඔයාලට ආපු ගාන මැනලා දාන්න මේක. මගේ ගානම දාන්න එපා. ඔයාලගේ ගාන 8.4 නම් ඒක දාන්න. 8 නම් ඒක දාන්න. වෙනස් වෙන කට්ටිය පොඩ්ඩක් ආයි චෙක් කරලා බලන්න. හරිද? හරි. ඔන්න ගහේ පරිමාණ රූපයේ ගහේ උස. දැන් රෝම ඉලක්කම් 4 ගසේ සැබෑ උස. ගසේ සැබෑ උස සොයන්න. ගසේ සැබෑ උස. ළමයි ඇත්තම ගහේ උස හොයාගන්නේ කොහොමද? කාව්‍යට ආවේ 8යිද? හරි කමක් නැහැ 8 ආවත් 8 ආපුවට සමාවක් දෙන්නම්. හරිද? 8 ඉඳන් 8.5 8.6 අන්න ඒවා කමක් නැහැ දැනට. පස්සේ හරියටම තිතටම වයින්න ඕනේ. හරිද? ළමයි මට මේ ගහේ සැබෑ උස කියන්න බලන්න කීයද කියලා. මේ ගහේ ඇත්තම උස කියන්න. ඇත්තම ගහ උස කීයක් වෙන්න ඕන? සෙන්ටිමීටර 85යිද සත්‍ය? ඇත්තම ගහේ. දැන් අපි මේ රූපේ අඳිනකොට ගත්තේ පරිමාණය මතකද? අපි දැන් මේ රූපේ අඳින ගත්ත පරිමාණය තමයි සෙන්ටිමීටර් 1කින් මීටර් 10ක් නේ අපි ගත්තේ. සෙන්ටිමීටර් 1කින් මීටර් 10ක් නේ අපි ගත්තේ. තේනවද? සෙන්ටිමීටර් 1කින් මීටර් 10ක් නම් සෙන්ටිමීටර් 2යි කියන්නේ 20යි. 3කින් මීටර් 30ක්. එහෙනම් 8.5යි කියන්නේ මේක ඇත්තම උස කීයද ගහේ? ගහේ ඇත්තම උස හොයාගන්න මෙහෙම. මම මෙන්න මේ 8.5 අරගෙන අපිට ආවේ 8.5නේ. මේ 8.5 අපි අර ගත්ත පරිමාණයෙන් ගුණ කරනවා. අපි පරිමාණය ගත්තේ මීටර 10ක් නේ. මේ මීටර 10න් ගුණ කරනවා. මෙන්න මේ 8.5 ගුණ කරනවා අර මීටර 10යි. මීටර 10කින් එකක් ගත්තේ. මේ මීටර 10න් ගුණ කරාම සැබෑ උස එනවා. 8.5 10න් ගුණ කරාම 85යි මීටර.
එහෙනම් මේ ගහේ ඇත්තම උස මීටර 85යි. 85යි. පැහැදිලිද? ඔන්න ඔහමයි ගත්තේ පරිමාණ රූපේ. හරි? දැන් අපි අඳිමු දෙවෙනි පරිමාණ රූප. දැන් අඳිමු දෙවෙනි රූප. හරි. දැන් ඔයාලා මට මේක තනියම කරලා දෙන්න ඕන. හරිද? මේ මෙතන 8 ආපු කට්ටිය 8 ආව නම් 80 දාන්න. 8ක් ආව නම් 80 දාන්න කමක් නැහැ. ඔයාලට ආපු ගාන දාන්න. 8.4 ආව නම් ගහේ ඇත්තම උස 84. හරිනේ? හරි. දැන් මම මේ වගේම ගානක් තනියෙන් අඳින්න දෙනවා. හරිද? ඔයාලා මේක තනියෙන් ඇඳලා පරිමාණයටත් ඇඳලා උසවල් මැනලා සැබෑ උසවල් හොයලා දැන් මට දාන්න ඕන මේවා. හරිද? එහෙනම් මෙන්න දෙවෙනි ගාන. බලමු මේක හරියට කරන්නේ කවුද කියලා. හරියට කරනවා නම් හැමෝගෙම එකම ගණන් එන්න ඕන. හරි? බලමු කවුද මේ වැඩේ කරන්නේ කියලා. right. මෙන්න දෙවෙනි ප්‍රශ්නේ. දැන් තනියෙන් මම අර වගේම එකක් දෙන්නම්. ටිකක් පුරුදු වෙනකන් අර වගේම එකක් දෙන්නම්. ඉලක්කම් පොඩ්ඩක් වෙනස් කරලා දැන් දුන්නා වගේම ගණන් දෙන්න. හරිද? හරි. මේ ලියා ගන්නකො. පොළව මත එන්නම් ස්ථානයක පොළව මත එන්නම් ස්ථානයක සිටින ළමයෙකුට එන්නම් ස්ථානයක සිටින ළමයෙකුට මීටර් 60ක් දුරින් පිහිටි මීටර් 60ක් දුරින් පිහිටි ගොඩනැගිල්ලක මුදුනේ ඇති විදුලි බුබුලක් ගොඩනැගිල්ලක මුදුනේ ඇති විදුලි බුබුලක් අංශක 45ක ආරෝහණ කෝණයකින් පෙනේ. ඔන්න මේ පොළවේ ඉන්න ළමයෙකුට ගොඩනැගිල්ලක් මුදුනේ තියෙන බල්බ් එකක් පේනවා. අංශක 45ක කෝණකින් තමයි පේන්නේ. හරිනේ? දැන් මේ රූපය ඇඳගත්ත හැකිනේ. හරි. දැන් මම මේ දිනේම අඳින්නේ. මෙන්න ඒක. මෙහි දල රූපය අඳින්න. ඉස්සෙල්ලාම දල රූපයක් ඇඳගන්න. මෙහි දල රූපය අඳින්න ඉස්සෙල්ලා. ඔය කියන දේවල් කටුවට අඳින්න. ඊට පස්සේ දෙක. සෙන්ටිමීටර් 1කින් මීටර් 10ක් ලෙසගෙන සෙන්ටිමීටර් 1කින් මීටර් 10ක් ලෙසගෙන පරිමාණ රූපය අඳින්න. පරිමාණ රූපය අඳින්න. මෙන්න 3. පරිමාණ රූපේ ගොඩනැගිල්ලේ උස සොයන්න. පරිමාණ රූපේ ගොඩනැගිල්ලේ උස. අපි ඇඳපු රූපේ උස. පරිමාණ රූපේ ගොඩනැගිල්ලේ උස. ඊළඟට ගොඩනැගිල්ලේ සැබෑ උස. සොයන්න. අවසානට ගොඩනැගිල්ලේ ඇත්තම උස හොයන්න. ගොඩනැගිල්ලේ සැබෑ උස සොයන්න. හරිද? අකුරු හොයන්න බැරි නම් කියන්න. රෝම ඉලක්කම් 1 2 3 මොකක්ද කියලා. රෝම ඉලක්කම් 1 තියෙන්නේ මෙහි දල රූපය අඳින්න. මෙහි දල රූපය අඳින්න. රෝම ඉලක්කම් 2 තියෙන්නේ සෙන්ටිමීටර් 1කින් මීටර් 10ක් අරගෙන මීටර් 10ක් ලෙසගෙන පරිමාණ රූපය අඳින්න. පරිමාණ රූපය අඳින්න. රෝම ඉලක්කම් 3ට තියෙන්නේ පරිමාණ රූපේ ගොඩනැගිල්ලේ උස හොයන්න.
අපි අර ඇන්ද රූපේ උස සෙන්ටිමීටර කීයද කියලා හොයන්න. ඊට පස්සේ ගොඩනැගිල්ලේ සැබෑ උස ඇත්තම උස මීටර වලින් ගන්නවා. හරි. දැන් අපි ওই ටික අඳිමුද එහෙම. මට වැඩේ ඉක්මනටම කරපු අය අර නම්බර එකට මට ටක් ගාලා ෆොටෝ එකක් ගහලා දාන්න. එතකොට මම හරිද කියලා බැලුවා දුන්නා. මේ ප්‍රශ්න ටිකට උත්තර ටිකක් ලියලා මට එවුවොත් මම ටක් ගාලා බලලා කියන්න. නැත්තම් මමත් එක්කම කරගෙන යමු. ඒවන්න බැරි කට්ටිය. හරිද? ෆොටෝ ගහන්න පුළුවන් කට්ටිය ඉන්නවනේ. ඔය ලැප්ටොප් එකකින් හරි මොකෙන් හරි කරන ළමයි ඉන්නවනම් කාගේ හරි ෆෝන් එකක් ඉල්ලගෙන ගෙදර අම්මගේ හරි අයියාගේ හරි මල්ලිගේ හරි ෆෝන් එක ඉල්ලගෙන ෆොටෝ එකක් දාලා එවන්න. පොළොව මත එම්නම් ස්ථානයේ මං දල රූපේ අඳින්න උදව් කරන්න. පළවෙනි මෙන්න පොළොව ඇඳා. එම්නම් ස්ථානයක් ගත්තා. ළමයෙක් තමයි ඉන්නේ. ඒ ළමයාගේ ඉඳන් මීටර් 60ක් ඈතින් ගොඩනැගිල්ලක් මෙහෙම තියෙනවා. ගොඩනැගිල්ලක් කියන්නේ පොළොවට ලම්බ. දැන් ගොඩනැගිල්ල මුදුනේ බල්බ් එකක් තියෙනවා. මේ ළමයා මේ බල්බ් එක දිහා බලනවා. ළමයා බල්බ් එක දිහා බලන මේ උඩ බලන කෝණය අංශක 45යි. ඔන්න දල රූපේ. බලන්න කොහොමයක් ඇඳද කියලා. මේකේ ළමයි මහා ඇති දෙයක් නෑ ලොකුවට අමාරු නෑ මේක හිතාගන්න. දැන් ඔයාලා මේක මැනලා අඳින්න ඕන. එච්චරයි. ඕක මැනලා අඳින්න ඕන. මැනලා අඳිනකොට අර සෙන්ටිමීටර් එකකින් මීටර් 10ක් ගන්න ඕන. මීටර් 10යි නම් අපි පොතේ අඳින්න 1 සෙන්ටිමීටර. එතකොට මේකේ මීටර් 60ක් තියෙනවනේ. මීටර් 60යි නම් හිතන්න සෙන්ටිමීටර කීයක් ගන්නවද කියලා නේ. මීටර් 10යි නම් 1යි නම් 10. සෙන්ටිමීටර 2කින් 20යි. සෙන්ටිමීටර 3ක් ඇන්දොත් ඒකෙන් කියන්නේ මීටර 30ක් කියන්නේ. එහෙනම් මීටර 60කට නම් අපි සෙන්ටිමීටර 6ක් අදින්න ඕන නේ. මීටර 60කට අපි 6ක් අදින්න ඕන. එහෙනම් අදින්න පොළොව. ගන්න m කියලා. මීටර 10කට 1යි නම් මීටර 60කට සෙන්ටිමීටර 6ක් මයින්ද රූල අරන් සෙන්ටිමීටර 6ක් මයින්ද. ඊට පස්සේ ගොඩනැගිල්ල අදින්න. ඊට පස්සේ කෝණමානෙ මෙතන තියලා අංශක 45 මෙහෙම මැනලා ගන්න. කෝණමානෙ මෙතන තියලා අංශක 45ක්මයි. මෙන්න මෙහෙම රූපයක් ගන්න. ඊට පස්සේ රෝමී ඉලක්කම් 3ට මේ ගහේ උස මයින්ද සෙන්ටිමීටර කීයද කියලා. ඊට පස්සේ ඒක හරවන්න ඇත්ත උස. ඔන්න මට එක්කෙනෙක් කිව්වා. කවුද එව්වේ? මට ප්‍රශ්න කවීෂා දෙවුනි. මට ප්‍රශ්නවල උත්තරත් එක්කම එව්වනම් හොඳයි. ඉමායා උත්තරකෝ රෝමී ඉලක්කම් 1 2 ඊට පස්සේ අර පරිමාණ රූපේ උස ඊට පස්සේ ගොඩනැගිල්ලේ සැබෑ උස ඒවත් එක්කම එවන්න. අමාෂා ප්‍රශ්නවල උත්තර අමාෂා මෙතන ඍජු කෝණේ දාලා නැහැ. ඍජු කෝණේ වැදගත්. මං කිව්වා මේ මෙතන ඍජු කෝණේ දාන්න කියලා. ඍජු කෝණේ වැදගත්. නෙත්මි කෞශල්‍යයා නෙත්මි කෞශල්‍ය නම් වැඩේ කරලා උත්තරෙත් එක්කම එවලා තියෙනවා. නෙත්මි කෞශල්‍ය මේ ගොඩනැගිල්ලේ උස මැන නම් ඒ මැනපු උස මෙතන ලියන්න. ඒකත් ලිව්වට කමක් නැහැ නෙත්මි. මෙතනින් ලියන්න සෙන්ටිමීටර කීයද කියලා. මට අනිත් කට්ටිය මේ පරිමාණ රූපයේ උස ගොඩනැගිල්ලේ ඇත්ත උස එහෙම ඉවල නැහැ. සුදීර බලමු සුදීර. සුදීර M නෑ. M දාන්න ඕන. පිරුෂ ගියාම
හංසිකාගේ ආවේ මෙතන කීයද? 4.5යි. අය බලන්න හංසිකා. හිරුෂ හරි වගේ. අස්මිනීගේ හරියටම හරි. අස්මිනීගේ හරියටම හරි. කවීෂා දෙවුණිගෙත් හරියටම හරි. තේජානිගෙත් හරියටම හරි. කවීෂා නෙෂුගෙත් හරි. වෙමානිත් හරි. මේකේ අවුලක් තියෙනවා. මෙයා චුට්ටක් බලන්න සිත්මි බලන්න මෙතන සිත්මිගේ අංශක 45 මැනලා වැරදි සිත්මි. චුට්ටක් බලන්න කෝණමානෙද මෙතන 45 තියනවාද කියලා. ඔයාගේ 45ට වඩා අඩු ගාණක් තියෙනවා. හොඳට බලන්නකො සිත්. මල් සරණි ඇයි මල් සරණි 8න් වැඩි කරේ? මල් සරණි 8න් වැඩි කරේ ඇයි? මෙතන අපි ගත්තේ 10ක්. මේ එකකින් 10ක් ගත්තා. සෙන්ටිමීටර් 2යි නම් 20යි. 3යි නම් 30යි. දැන් මේ උස 3යි නම් 30යි. 4යි නම් 40යි. එකකින් 10ක් කරන් තියෙනවා. 10න් වැඩි කරන්න. නිරෝධ සතිරගෙත් හරියටම හරි. දිරිනිකව උත්තර. දිරිනිගෙත් හරි. මෝක්ෂගෙත් හරි. මෙයා උත්තරේ වල නෑ මට කවුද? අගට 556 කවුද? නවෝද්‍යා රත්නායක කියන්නේ කාගේද? නවෝද්‍ය අපි මේ පරිමාණ මේ රූපේ නවෝද්‍ය අපි දාන්නේ මීටර 60 නෙමෙයි. අපි මැන්නේ සෙන්ටිමීටර 6යිනේ. නවෝද්‍ය මෙතන දාන්න ඕන සෙන්ටිමීටර 6යි. ළමයි මේ පරිමාණ රූපේ දාන්නේ අපි මැනපු ගාන සෙන්ටිමීටර 6 කියලා දාන්නේ. ගොඩනැගිල්ලේ උසක් දාන්නේ අපි මැනපු සෙන්ටිමීටර ගාන. හරිද කාවින්දයා? සඳුනි කාවින්දයා. සඳුනි කාවින්දයාගේ තියෙනවා හරි අවුලක්. සඳුනි බලන්න අංශක 45 හරිද කියලා අය බලන්න. සඳුනිගේ අංශක 45 අඩුවෙන් ඇදලා තියෙනවා. තව අංශක 45 ඊට වඩා වැඩි වෙන්න ඕන. හරිද? 60 නෙමේ වැඩි කරන්නේ. කවුද? කාව්‍යා. 60 නෙමේ. කාව්‍යා මෙන්න මේකේ උසාවේ ගාන 5 හරි 6 හරි. අන්නේ උස තමයි 10න් වැඩි කරන්නේ. කාව්‍යා මෙන්න මෙතෙන් දාපු ගාන තමයි 10න් වැඩි කරන්නේ. මෙතන ගාන ආවේ ඔයා මැනපු ගාන මෙතන 5ද 6ද බලන්නකො. අන්න ඒක තමයි 10න් වැඩි කරන්නේ. හරි. මෙන්න හරිම උත්තරේ. දුල්මි හරිනේ. ළමයි මෙන්න අවසාන උත්තරේ වගේ බලාගන්න. මෙන්න පරිමාණ රූපේ ඇඳනම් මෙන්න මෙහෙම එන්න ඕන. ඔයාලා පරිමාණ රූපේ ඇඳනම් පොළව ඇඳනේ. පොළව ඇඳ. මේ මෙතන n කියලා ගත්තනේ. ඊට පස්සේ මේ ගොඩනැගිල්ල ගාවට 60යි නම් 10ට 1යිනේ. 10ට 1යි නම් 60යි කියන්නේ මේක 6යි. මේ මෙතන දාන්නේ සෙන්ටිමීටර 6යි කියන්නේ. බලන්න ඔයාලා මැනප් එකේ මෙතන සෙන්ටිමීටර 6 කියලා ලියන්න. ඊට පස්සේ මේ මෙතන කෝණමානෙ තියලා මෙන්න මේ m අකුර ගාව කෝණමානෙ තියලා 45ක් අංශක 45ක් මයින්න ඕන. 45 මැනලා මෙහෙම ගියාම මෙන්න මේ දෙන්න එකතුන තමයි බල්බ් එක. මේ මෙතන තමයි බල්බ් එක තියෙන්නේ.
අනිවාර්යෙන් මෙතන ඍජු කෝණේ දාන්න ඕන. මේ ඍජු කෝණේ අනිවාර්යෙන් දාන්න. දැන් ළමයි ඔයාලා මේක හරියටම ඇඳනම් එහෙම හරියටම ඇඳනම් මෙන්න මේ උස සෙන්ටිමීටර 6ක් එන්න ඕන. ඔයාලා මේක හරියටම ඇඳනම් මේ උස සෙන්ටිමීටර 6ක් එන්න ඕන. එහෙම ඇයි එන්න ඕන කියලා ඔයාලට මේක තේරෙන්නේ නැද්ද? දැන් මේක මනින් නැතුවත් තීරණය කර හැකි මේ උස 6යි. මයින් නැතුවත් කියන්න පුළුවන්. මේ බලන්න මෙතන කෝණේ අංශක 45යි. මෙතන 90යිනේ. මෙතන 45යි මෙතන 90යි නම් මෙතන කෝණේ කීයද? මෙතන 45යි මෙතන 90යි නම් මෙතන කෝණේ කීයද? මෙතන කෝණේ කීයද වෙන්න ඕන? මෙතන 45යි මෙතන 90යි. එහෙනම් මෙතන ගාන 45නේ වෙන්න ඕනනේ. මේ තුනම 180නේ. තුනම 180ක් වෙන්න නම් 45යි 90යි නම් මෙතන 45යි. ඒක ඔයාලට තේරෙනවද? දැන් ඔයාලට පේනවද මේ ත්‍රිකෝණේ 45 කෝණ දෙකක් තියෙනවා. මෙතනත් 45යි මෙතනත් 45යි කියන්නේ මෙන්න මේ කෝණ දෙක සමානයි නම් මේ කෝණ දෙක සමානයි නම් මේ පාදයයි මේකේ පාද දෙකක් සමාන වෙන්න ඕන. මතකද මම අර කලින් පාඩේ මෙහෙම කිව්වා. මේ කෝණ දෙක සමානයි කියන්නේ මේ පාද දෙක සමාන. එහෙනම් ඉතින් මේක 6යි නම් මේකත් 6ම වෙන්න ඕන. ඒ කියන්නේ වෙන ගණන් ආපු කට්ටිය වැරදි. මේ උස 6ම වෙන්න ඕන. මෙන්න මේ ගොඩනැගිල්ලේ උස සෙන්ටිමීටර නම් 6යි. ඒක මීටර වලට හැරෙවුවොත් එහෙනම් ගොඩනැගිල්ලේ උස සෙන්ටිමීටර 6යි. මේකේ සැබෑ ගොඩනැගිල්ලේ සැබෑ උස මේ සෙන්ටිමීටර 6 වැඩි කරන්න ඕන 10යි. අපි ගත්තේ පරිමාණය 10යිනේ. එකකින් 10යිනේ. මේ සෙන්ටිමීටර 6 10න් ගුණ කරපුවාම ඇත්තම උස එනවා. 10 වරක් 6 60යි. ඇත්තම උස මීටර 60යි. මේ ගොඩනැගිල්ලේ උසත් 60යි. තේරුණාද? මේකට මෙතන 45 හින්දා මේක හිතලා හදලා ගන්නත් පුළුවන්. මේක 6 නම් මේක 6මයි කියන්නේ. ඔන්න වැරදි කට්ටිය බලා ගන්න. මෙතන 4යි ගණන් 4යි දශම ගණන් ආපු කට්ටිය නම් වැරදි. 6 තමයි එන්න ඕන. සමහර අයගේ 6.1 තිබ්බා. ඒ කට්ටිය කමක් නැහැ. හරි? හරි. ඔන්න ඔහමයි ඒ රූපේ. දැන් මාත් එක්ක අඳිමු වෙන රූපයක්. ඒ අතරේ කට්ටිය එවලක් තියෙනවා. නෙතුමි එතකොට සඳුනි හරිනේ. එහෙනම් අඩුපාඩු හදාගන්න දැන් මම යන්න හදන්නේ තුන්වෙනි රූපයට. පොත් බලන්න ඔයාලා උත්තරේ එවන කට්ටිය හොඳයි. සමහර ළමයි එවනවා මට. හරිද? එවන්නේ නැහැ කියන්නේ සමහරට වැඩේ හරියට කරන්නේ නැද දන්නේ. අඩුපාඩු බලා ගන්නට කමක් නැහැ. එවන්න හැමෝම. Tamanට 100%ක් ෂුවර් අයද දන්නනේ එවන්නේ නැත්තේ. Taman එවුවනම් මට පොත බලලා ලස්සනට හරි වැරදි කියන්න පුළුවන්. එතකොට 100%ක් මේක හරි කියලා ස්ථිරයි වල. මට සමහර ඇහැට බලපු ගමන් කිව්වේ මෙතන 45 නෑ මෙතන 6 නෑ කියලා මට ඩග්ගල බලපු ගමන් කියන්න පුළුවන්. එහෙනම් හරියට වැඩේ කරලා එවන්න බොරුවට ඇන්දොත් එහෙම බෑ වරදිනවා. හරි? තුන්වෙනි රූපේ අඳිමු. දැන් වෙනස් එකක් අඳිමු පොඩ්ඩක්. හරි? ඔන්න දැන් මම රූපේ වෙනස් කරන්න යන්නේ. දැන් මේකේ හරිනේ ප්‍රශ්න නෑනේ. දැන් මෙන්න මම අඳින්න යන්නේ තුන්වෙනි රූපේ. ඔන්න බලන්න. ඉඳානි හිමාය ළමයි දැන් ඔයාලට මේක තේරුණා නම් ඔය කරපු ටික මේ පාඩමේ ඔච්චරයි තියෙන්නේ. ඔය කරපු ටික තේරුණා නම් ඔච්චරයි තියෙන්නේ. දැන් ඉතින් අපි ඕක එක එක જાතියේ රූප දැන් ඇඳ බලන්න තියෙන්නේ. එච්චරයි ඔක බලාගන්න දැන් මම වෙනස් රූපයක් අඳින්න යන්නේ. තව රූප දෙක තුනක් අඳිද්දී ඔයාලා මේක ක්‍රමයේ අල්ලගන්න. එතකොට මේ වැඩේ ඉවරයි. හරිද? අය 11ට ගියාම මේ මැනලා අඳින්නේ නැහැ. වෙන ක්‍රමයක් තියෙන්නේ. හරි? රයිට්. මම බලාගන්න තුන්වෙනි රූපේ අඳින්න යන්නේ. අඩුම ගානේ මේක මැනලා අඳින්න බෑ කියමුකෝ. මැනලා අඳින්න බැරි වුණාට දල රූපයක්වත් ඇඳ ගන්න පුළුවන්. දල රූපේ කටුවට අපි අර ඉස්සරව මෑන්දේ කටුවට රූපයක් ඇඳගත්තේ. ඒක නම් හැමෝටම පුළුවන් වෙනවා. දල රූපයක්. මැනලා අඳින එක පැත්තකින් දාන්නකො. දල රූපේ පුළුවන් වෙනවා. හරිද? රයිට්. මෙන්න ඊළඟ ගාන. ලියන්න ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3 ලියා ගන්න මාත් එක්කම. හරි? මෙන්න අඳින්න යන්නේ තුන්වෙනි රූපේ. ලියන්න. පොළව මත පිහිටි
මීටර් 12ක් උස පොළොව මත පිහිටි මීටර් 12ක් උස සිරස් ගොඩනැගිල්ල. සිරස් ගොඩනැගිල්ල. කෙලින් තියෙන ගොඩනැගිල්ල. පොළොව මත පිහිටි මීටර 12ක් උස සිරස් ගොඩනැගිල්ලක මුදුනේ සිටින මිනිසෙකු. දැන් මිනිහා ඉන්නේ ගොඩනැගිල්ලේ උඩ. මුදුනේ සිටින මිනිසෙකුට. ගොඩනැගිල්ල මුදුනේ සිටින මිනිසෙකුට. දැන් ඔන්න මිනිස්සයා ඉන්නේ උඩ. ගොඩනැගිල්ල මුදුනේ සිටින මිනිසෙකුට පොළොව මත නවතා ඇති යතුරු පැදියක්. පොළොව මත නවතා ඇති යතුරු පැදියක් අංශක 40ක අවරෝහණ කෝණයකින් පෙනේ. අවරෝහණ කෝණයකින් පෙනේ. ළමයි අවරෝහණ කෝණයක් කියන්නේ දැන් මිනිස්සයා ඉන්නේ උඩනේ. දැන් මිනිස්සයා ඉන්නේ ගොඩනැගිල්ල උඩ. උඩ ඉඳන් තමයි අර පොළවේ තියෙන බයිසිකල දිහා බලන්නේ. උඩ ඉඳන් පල්ලෙහා බැලුවොත් අවරෝහණ කෝණය පැහැදිලි. අංශක 40ක අවරෝහණ කෝණයකින් තමයි අර යතුරු පැදිය මිනිස්සයාට පේන්නේ. මිනිස්සයා ඉන්නේ ගොඩනැගිල්ල උඩ ඉඳන් අර බිම තියෙන යතුරු පැදිය බලනවා. හරිනේ? right. මෙන්න පළවෙනි ප්‍රශ්න. මෙන්න ප්‍රශ්න අංක 1. මෙහි දල රූපය අඳින්න. මං කිව්වේ මේක තමයි හැමෝටම පුළුවන් වෙන්න ඕනේ. මෙහි දල රූපය අඳින්න හැමෝටම පුළුවන්. නේද උල්මි? මේ දල රූපය අපිට 11 වසරට ඕන. පරිමාණ රූපය කෙසේ වේද? දැන් අපි මේ කියන කතාව මට කලින් ඉස්සලා ඔයාලා අඳින්න බලන දල රූපය. මට කලින් දැන් පුළුවන් නම් මේ කියන කතාව රූපයෙන් අඳින්න බලන්න. පොළව අඳින්න, ගොඩනැගිල්ලක් අඳින්න, මිනිස්සෙක් බලනවා අඳින්න. අර මං අර කලින් ඇන්දේ බල්ලෙක් දිහා බලනවා එහෙම. ඇඳලා පුළුවන් නම් මට එක්කෙනෙක් දෙන්නෙක් දාන්න උඹට අඩුපාඩු බලන්න බලන්න. පුළුවන් නම් ටක් ගාලා ඇඳලා මට එක්කෙනෙක් දෙන්නෙක් පුළුවන් නම් එවන්නකො. ඉක්මනට වෙලාව යනවා ටක් 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 ගාලා. මේ ගණන් 3යි යන්නේ දැන් පන්ති ඉවරෙන්නත් ළඟට ඇවිල්ලා තියෙනවා. තාම මේ තුන්වෙනි එක අඳිනවා. ඉක්මනට අඳින්න. ටක් ගාලා මට එක්කෙනෙක් දල රූපේ ඇඳලා චුට්ටක් දාන්නකො. දල රූපේ වැරදිට ආවොත් එහෙම පරිමාණ රූපේ වරදිනවා. දල රූපේ ලස්සනට හරියට ගානට එන්නවා. හරිද? දල රූපේ ගන්න බලන්න. දැන් කවුද මේ දුල්මි හරි බලමු. ඔන්න එක්කෙනෙක් නම් දැම්මා. තව එක්කෙනෙක් දාන්න බලන්න මට. බලමු. පොඩි අඩුපාඩු තියෙනවා. මේ කවුද? සිත්මි. බලමු. සිත්මි දැම්මා. බලමු තව එක්කෙනෙක් දාන්න බලන්න. ඔන්න දෙන්නෙක් මට එවුවා දල රූපය ඇඳලා. මේ කවුද? නිකට අත ගහගෙන ඉන්නේ අශ්මිනී. අශ්මිනින් දැම්මා. තුන් දෙනෙක් එවුවා. බලමු. පොඩි අඩුපාඩු තියෙනවා. තුන් දෙනාගේම පොඩි අඩුපාඩු තියෙනවා. මට තව හරිම රූපය ආවේ නැහැ කාමත්. එහෙනම් මට තව එක්කෙනෙක් එවන්න බලන්න. මේ රූපේ දල රූපේ එවන්න. දල රූපේ වරදිනොත් එහෙම පරිමාණ රූපේ වරදිනවා. මේක කටුවට ඇඳලා එවන්න. සුදීර එව්වා. සුදීරගෙත් තියෙනවා පොඩි මේව එකක් බලමු. හාන්සිකා මිනිස්සෙව අඳින්න බෑ. යතුරු පැදිය අඳින්න බෑ. අර හිතක් තියන්න පුළුවන්. චිත්‍ර අඳින්න බෑ හාන්සිකා. චිත්‍රෙ මකන්න. හරිද? මොකද මේ පිරුෂ්ඨ පොඩි අඩුපාඩු තියෙනවා.
කවීෂා නෙසුකි ඉලක්කම් දාලා නැහැ. කවීෂා නෙසුකි ඉලක්කම් දාලා නැහැ. අමාශා එවලා තියෙනවා. බලමු. නෙතුමි කල්පනි එවලා තියෙනවා. දැන් මිනිස්සයා ඉන්නේ උඩ. මිනිස්සයා ඉන්නේ ගොඩනැගිල්ලේ උඩ. දැන් බලන කෙනා ඉන්නේ උඩ. මිනිස්සයා ගාව තමයි කෝණේ දාන්නේ. දැන් පල්ලෙහා තමයි තියෙන්නේ යතුරු පැදිය. යතුරු පැදිය ගාවින් කෝණේ දාන්නේ නැහැ. කියන එක. මිනිස්සයානේ බලන්නේ පල්ලෙහා. බලන කෙනා ගාව තමයි කෝණේ තියෙන්නේ. මිනිස්සයා ගාවට තමයි කෝණේ දාන්නේ. එහෙනම් ඒ අර යතුරු පැදිය ගාව කෝණේ දාපු කට්ටිය මිනිස්සයා ගාවින් කෝණේ දාන. හරිද? මේ කවුද? මල් සරණි අඩුපාඩු තියෙනවා. කෞශල්‍ය අඩුපාඩු තියෙනවා. අය බලන්න සතිර අඩුපාඩු තියෙනවා. මෝක්ෂා අඩුපාඩු තියෙනවා. මෙන්න ගොඩනැගිල්ලක් ඇඳලා ගොඩනැගිලි අඳින්න බෑ. ගොඩනැගිලි අඳින්න බෑ. අර කණුව වගේ ඒවා අඳින්න බෑ. ගොඩනැගිලි අඳින්න බෑ කට්ටිය මකණ්ඩ තිරිනි අඩුපාඩු තියෙනවා. මට එවපු හැමෝගෙම වගේ මට එක්කෙනෙක් දෙන්නෙක් විතර තමයි සාමාන්‍යයෙන් තාම හරියට එව්වේ. අනිත් හැමෝගෙම අඩුපාඩු තියෙනවා. දැන් හරි. මෙන්න දෙන්නෙක්ගේ හරි. මට 15ක් 20ක් විතර එව්වා. දෙන්නෙක්ගේ තමයි දෙන්නෙක්ගේ 3 දෙනෙක්ගේ විතර හරි. හරිද? විමානි ඉරුෂ සුදීර හරි බලමු. මෙන්න මම දැන් අදිනවා. බලා ගන්න. මට 20ක් 25ක් එව්වා උත්තර. හරි ගියේ අතේ ඇඟිලි ගන්න. 5 දිනක විතර හරි. මේ මෙහෙමයි අදින්න බලා ගන්න. හරිද? කොහොම වැරදි කට්ටිය බලා ගන්න. පොළොව මත. මෙන්න පොළොව ඇන්න. මේ පොළොව ඇන්න. හරිද? පොළොව මත මීටර් 12ක් උස ගොඩනැගිල්ලක් තියෙනවා. මෙන්න ගොඩනැගිල්ල මීටර් 12 දැම්මා. මේක තමයි ගොඩනැගිල්ල. හරිද? මීටර් 12ක් උඩ ගොඩනැගිල්ලක් තියෙනවා. ගොඩනැගිල්ල මුදුනේ. මුදුනේ සිටින මිනිසෙකුට. මිනිහා ඉන්නේ ගොඩනැගිල්ල මුදුනේ. බලන කෙනා ඉන්නේ උඩ. ළමයි මිනිහා ඉන්නේ මෙතන නම් මතකද අපි කලින් මම ඔයාලට කිව්වා මිනිස්සයා ඉන්නේ මෙතන නම් මේ මෙතන මිනිස්සයාගේ ඇස් මට්ටම අඳින්න ඕන. මිනිස්සයා ඉන්නේ උඩ නම් මිනිස්සයාගේ ඇස් මට්ටම අඳින්න එපා. මතකද අපි අර බානවා අපි අර කලින් මෙතන රූපවල මිනිහා ඉන්නේ උඩ නම් එයාගේ ඇස් මට්ටම අඳින්න ඕන. ඇස් මට්ටමත් එක්ක තමයි කෝණේ දාන්න ඕන. මිනිස්සයා බිම හිටියොත් නම් ඇස් මට්ටම අඳින්න ඕනේ නැහැ. බිම හිටියොත් ඇස් මට්ටමට ගන්න පොළවනේ. උඩ හිටියොත් ඇහැ ගෙලින් ඉරක් ගහන්න ඕන. මේ මිනිස්සයාගේ ඇස් මට්ටම කියන්නේ දැන් මේක ලියන්න ඕනේ ඇස් මට්ටම කියලා. මෙහෙම ඉරක් ගහනවා. දැන් යතුරු පැදිය තියෙන්නේ මෙහෙ. යතුරු පැදිය පල්ලෙහා. මේ යතුරු පැදිය දිහා බලනවා. මේ මිනිස්සයා මෙතන යතුරු පැදිය දිහා බලනවා. දැන් ළමයි කෝණේ දාන්නේ මෙතෙන්ටද? අර අවරෝහණ කෝණේ මෙතෙන්ට දාන්නේ. බලන්න අපි කලින් අද රූපවල මෙතනද කෝණේ දෙන්නේ කියලා උඩ හිටියා. අවරෝහණ කෝණේ දාන්නේ මෙතන නෙමෙයිනේ. ඇස් මට්ටමෙන් පල්ලෙහා. අවරෝහණ කෝණේ දාන්නේ ඇස් මට්ටමයි අර බලන රේඛාවයි අතර වේම් මෙතෙන්. මෙන්න මෙතෙන්ට තමයි අවරෝහණ කෝණේ 40 දාන්නේ. දැන් බලන්නකො කී දෙනෙක් ඇඳද කියලා. මේ මෙහෙමයි රූපේ එන්න ඕන. ළමයි අවරෝහණ කෝණේ දාන්නේ මෙතෙන්ටනේ. ඇස් මට්ටම ඇඳලා ඇස් මට්ටමෙන් පල්ලෙහා. දැන් ඔයාලා දා ගොඩක් කට්ටිය දාලා තිබ්බේ මෙතෙන්. මේ හරියට දාලා තිබ්බා. මෙතන ඇස් මට්ටමක් නැහැනේ මේ හරිය. මේ හරිය වැරදි. ඕන්න මෙතන 40 නම් මෙතන 50 කියලා දාන්න පුළුවන්. මෙතන 40 නම් මෙතන 50 කියලා ගන්න පුළුවන්. 40 50 90යි. හරිද? right. මෙන්න මෙහෙම ඇඳලා දැන් ඔම් වැරදි කට්ටිය හදා ගන්න. මෙන්න මෙහෙමයි රූපේ අඳින්නේ. දර රූපේ හොම්. ඔන්න ඒකත් වැරදගත්ත කට්ටිය හිටියා. හරි? සුරංග එතෙන්ට දැම්මේ. ඕන්ගේ වැරදි කට්ටිය මකලා හදා ගන්න. දැන් අඳිමුද මේක පරිමාණ රූපේ. ළමයි දැන් මේකේ පරිමාණ රූපේ අඳිනකොටත් දැන් පොඩි
දෙයක් තියෙනවා කවකටු මේ කෝණමානයේම අල්ලන පොඩි ක්‍රමයක් තියෙනවා. හරි? හා. දැන් අදිමු අපි පරිමාණ රූපේ ලියන්න මෙන්න මෙහෙම. රෝම ඉලක්කම් දෙක ලියන්න. 1/200 පරිමාණය. 1/200 පරිමාණය. ඔන්න පරිමාණයක් දුන්නා. 1/200 පරිමාණය. දැන් ඔයාලා මේ පරිමාණයක් කියවන්න එහෙම දන්න කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. බලමු. 1/200 කියන පරිමාණය මොකද්ද බලමු. 1/200 පරිමාණයට මෙම රූපේ පරිමාණ රූපය අදින්න. මෙම රූපේ පරිමාණ රූපය අදින්න. 1/200 පරිමාණය කියන්නේ ළමයි සෙන්ටිමීටර් එකකින් මීටර කීයක්ද? 1/200 කියක ඔයාලට කියව ගන්න තේරෙනවද? 1/200 කියන්නේ මෙහෙමයි. ඔබ බලා ගන්නකො දන්නේ නැති කට්ටිය. 1/200 පරිමාණය කියන්නේ මේක. මෙන්න මේ එක කියන්නේ රූපයේ දිග. එක කියන්නේ රූපයේ දිග. 200 කියන්නේ සැබෑ දිග. හරිද? ළමයි මේ 1/200 කියන්නේ මේ වම් පැත්තේ එක කියන්නේ රූපේ. අපි පොතේ අඳින දිග තමයි මේ එකයි කියන්නේ. 200 කියන්නේ ඇත්තම දිග. මේ පොතේ අඳින දිග මේ ඇත්තම දිග. එතකොට මෙහෙම. දැන් මම මේවට ඒකක දා ගන්නවා. මේ 1යි කියන්නේ සෙන්ටිමීටර් 1යි. මේ 200යි කියන්නේ සෙන්ටිමීටර් 200යි. ඔන්න මේකේ තේරුම. රූපයේ සෙන්ටිමීටර් 1යි නම් ඇත්තම දිග සෙන්ටිමීටර් 200යි. අපි සාමාන්‍යයෙන් ළමයි සෙන්ටිමීටර් 200ක් තියන්නේ නැත්තම දිගව. දැන් මේ ශාලාවේ දිග සෙන්ටිමීටර් 200 කියලා කියන්නේ නැහැ. දැන් මම මේ ඇත්තම දිග පැත්ත මීටර කරනවා. මට කියන්නකෝ මේ සෙන්ටිමීටර් 200යි කියන්නේ මීටර කීයද? සෙන්ටිමීටර් 200 කියන්නේ මීටර කීයද? මීටර් 2යි. හරි. එහෙනම් මෙන්න පරිමාණ. මේ පරිමාණ. දැන් අපි මෙන්න මේ ක්‍රමයට අඳින්න ඕන. මීටර දෙකකට පොතේ අඳින්නේ සෙන්ටිමීටර් 1යි. මීටර දෙකක් වෙනුවට පොතේ අඳින්නේ සෙන්ටිමීටරයක්. දැන් ඔයාලට පේනවද? මෙතන මීටර 12ක් තියෙනවා. මීටර 12ක් තියෙනවා පේනවද? මීටර 2යි නම් අපි පොතේ අඳින්නේ 1 සෙන්ටිමීටරයි. මීටර 4යි නම් 2යි. මේ මීටර 12ට පොතේ අපි කීයක් අඳින්නවද? මීටර 2කට අඳින්නේ 1යි. එහෙනම් 12ට කීයක් අඳින්නවද? මේ ගොඩනැගිල්ලේ උස අපි කීයක් සෙන්ටිමීටර මයින් ඕනද? 6යි නේද? 6යිනේ. තේරෙනවද කියන්නේ? මීටර 2කින් 1 සෙන්ටිමීටරයයි නම් සෙන්ටිමීටර 2යි කියන්නේ මෙතන 4යි. මෙතන 12යි කියන්නේ මෙතන 6යි. එහෙනම් මෙන්න මේ 12ට අපි පොතේ මයින් උන 6ක්. දැන් එහෙනම් ඔයාලා මෙහෙම කරන්න. පොළව අඳින්න. පොළව ඇඳලා මේ මෙතන සෙන්ටිමීටර් 6ක රේඛාවක් අඳින්න. පොළව ඇඳලා සෙන්ටිමීටර් 6ක රේඛාවක් මෙතන අඳින්න. සෙන්ටිමීටර් 6ක රේඛාවක් අඳින්නකො මෙතන. ඇඳලා ඇඳලාද පොඩක් ඉන්න දැන් අර කෝණේ ගන්න ඕන. අර අංශක 40 මයින ක්‍රමයක් තියෙනවා. කෝණමානය අල්ලන ක්‍රමයක් තියෙනවා. දැන් මම මේ කියන ක්‍රමයට කෝණමානය අල්ලන්න ඕන. ඕක හොඳට බලා ගන්න. දැන් මේ මෙතන උඩ 40ක් මයින් එපා. දැන් ඔයාලා මෙන්න මේ 40 මනින්න කලින් මෙන්න මෙතන S මට්ටමේ රේඛාව ඇඳ ගන්න. මේ මෙහෙම S මට්ටම රේඛාව ඇඳ ගන්න කොහොමද? අර 40 මයින්න කලින් මේ මෙතන S මට්ටමේ රේඛාව අඳින්න බලන්න ඉස්සෙල්ලා. ඇඳ 40 මයින්න කලින් S මට්ටමේ රේඛාව ඇඳ ගන්න. දැන් අපි මෙන්න මෙතන මෙහෙමනේ 40 මයින්න ඕනේ මෙතන. දැන් 40 මයින්නේ මේ මෙහෙමයි කෝණමානය අල්ලන්නේ. ඔයාලා කෝණමානෙ තියනොට මෙන්න මෙහෙම. මේ මෙහෙම කෝණමානෙ මෙතන මේ මෙහෙම තියන්න. කෝණමානෙ මැද ගන්න ඕනේ මෙතෙන්ට. කෝණමානෙ බිඳුව ගන්න මෙතෙන්. මේ මෙහෙම කෝණමානෙ මේ පැත්තට අල්ලන්න. බිඳුව මෙතන. 10 20 30 40 කියලා මෙන්න මෙහෙම 40 ගාවින් ඉරක් ගන්න. මේ මෙතෙන්ට 40ක් ගන්න.
බිංදුව 10 20 30 40 කියලා මෙහෙම ගහන්න එනවා. කෝණමානේ අල්ලන්න ඕන ඔන්න ඔහොම. බලන්න කෝණමානේ අල්ලන්න දැක්කද කියලා? කෝණමානේ අල්ලන්න ඕන මෙන්න මෙහෙම. මම තව ලොක් කරලා පෙන්නන්නද? මෙහෙම නම් තියෙන්නේ. කෝණමානේ මෙහෙම මේ පැත්තට අල්ලන්න. බිංදුව මේකට තමයි බිංදුව ගන්න. 10 20 30 40 කියලා මෙහෙම අදින්න. ඔන්න ඔහම කෝණමානේ අල්ලන්න. හරි. දැන් ඔන්න පරිමාණ රූපෙ මැන. හරිද? දැන් කෝණමානේ අයින් කරන්න. දැන් කෝණමානේ අයින් කරන්න. දැන් ඔයාලට මෙන්න මෙහෙම රූපයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න පොළව මේක සෙන්ටිමීටර 6ක් ගත්තද බලන්න. මෙහෙම ඇස් මට්ටම ගහලා තියෙන්න ඕන. මෙහෙම මෙතන අංශක 40ක් මැනලා තියෙන්න ඕන. මේ මෙතන තමයි යතුරු පැදිය. යතුරු පැදිය මෙතන. මෙතන තමයි මිනිසා ඉන්නේ මෙතන. පැහැදිලිද? මෙතන යතුරු පැදිය. දැන් ඔයාලා මේක මැනලා ඇදලා තියෙන්න ඕන දැන්. දැන් ඔයාලා හැමෝම මේක මැන්න හරිනම් මෙන්න මේ දිග අර ගොඩනැගිල්ල පාමුල ඉඳලා යතුරු පැදිය ගාවට මෙන්න මේ අතර දුර හැමෝටම එකම ගාණක් වෙන්න ඕන. ගොඩනැගිල්ල පාමුල ඉඳලා යතුරු පැදිය ගාවට දුරම අයින්න බලන්න සෙන්ටිමීටර කීයද කියලා. ගොඩනැගිල්ල පාමුල ඉඳලා යතුරු පැදිය ගාවට දුර සෙන්ටිමීටර කීයද කියලා අයින්න බලන්න. මනලා මට මැසේජ් එකක් දාන්න බලන්න. හැමෝගෙම එකම ගාණ එන්න ඕන. හැමෝගෙම එකම ගාණ එන්න ඕන. නවෝදයා නවෝදා සෙව්මිනි මැන්නද? සාමාන්‍යයෙන් බලමු මැනලා දාන්නකෝ. තේජානි මැන්නද? වෙනස්කම් එදි තමා අවුල් යන්නේ පොඩ්ඩක්. ලොකු වෙනස්කම් වෙන්න නම් බෑ. සඳුනි සංගීත් දල වශයෙන් නිකන් සෙන්ටිමීටර 7කට වගේ කිට්ටු ගානක් යන බලන්න. 7කට කිට්ටු ගාන තියලා බලන්න. 7කට දල වශයෙන් සෙන්ටිමීටර 7ක් විතර. 7ක් 6.9 7.2 6.0 හරි 7ට කිට්ටු ගානක් එනවාද බලන්නකො. 7ට කිට්ටු ගානක්. නවෝදා 7.2ක් ප්‍රබෝධා 7.2ක් 7ක් 6.9ක් 6.4ක් කීයක් එනවද ඉමාය? දැන් අපිට මේක හරියටම 40යි 6යි මැනලා තිබ්බනම් හැමෝගෙම එකම ගාන එන්න ඕන. 40යි 6යි මැන්නනම් හැමෝගෙම එකම ගාන එන්න ඕන. සඳුනි කාවින්දියා සඳුනි ආවද? බලන්න මේක 7ක් ආවද කියලා. හරිද? දල වශයෙන් මේ ගාන ආවනේ. හරි. දැන් අපි මේ ප්‍රශ්නේ ලියමු යන්නේ. ලියන්න ප්‍රශ්නාංක 3 නේ. ප්‍රශ්නාංක 3 ලියන්න. ගොඩනැගිල්ල පාමුල සිට. ගොඩනැගිල්ල පාමුල සිට. යතුරු පැදිය. ඇති ස්ථානයේ. යතුරු පැදිය ඇති ස්ථානයේද ඇති සැබෑ දුර සොයන්න. යතුරු පැදිය ඇති ස්ථානයට ඇති සැබෑ දුර. ගොඩනැගිල්ල පාමුල ඉඳන් යතුරු පැදියේ තියෙන තැනට තියෙන සැබෑ දුර. දැන් අපි ඇඳපු රූපේ නම් 7යි. ඇත්තම දුර කීයද කියලා අහන්න. සඳුනි 7.9ක් ආවද? සාමාන්‍යයෙන් දල වශයෙන් 7කට කිට්ටු ගණන් තමයි එන්න ඕන. බලන්න 40 බේ මෙතන 40 තියනවාද කියලා. හරියට 40 හරිද බලන්න. මට කියන්නකෝ බේ මෙතන සැබෑ දුර කීයද කියලා. අපි මේ මැනපු රූපේ දිග 7යි. සෙන්ටිමීටර් 7 වැඩි කරන්න ඕන. දැන් මෙතන සෙන්ටිමීටර් 4නේ අපිට ආවේ. මේක සැබෑ දිග කරන්න අපි වැඩි කරන්න මෙන්න මේ පරිමාණ.
මතද පරිමාණය ගත්තා සෙන්ටිමීටර් 1කින් මීටර් 2යිනේ පරිමාණය. සෙන්ටිමීටර් 1කින් මීටර් 2යි පරිමාණය. එහෙනම් මෙන්න මේ පරිමාණය මීටර් 2 තියෙන්නේ. මේ මීටර් 2කින් වැඩි කරන්න ඕන. මෙන්න මේ 7 මීටර් 2කින් වැඩි කරන්න ඕන. නැත්නම් 7 වැඩි කරන්න මෙන්න මේ පරිමාණය 2කින්. එතකොට සැබෑ දිගට හැරෙනවා. 7 වැඩි කරාම 2කින් අතන දුර 14ක් මීටර වෙනවා. මේ දුර මීටර නම් 14යි. මේ අතර දුර සැබෑ දුර මීටර 14. පරිමාණ රූපේ නම් 7යි. එයි අපි සෙන්ටිමීටරයකින් මීටර 2ක් නේ ගත්තා. එහෙනම් 7යි නම් 14. සෙන්ටිමීටරයකින් දෙගුණයක් වෙන්න ඕන. හරිද? එහෙනම් මෙන්න මේ අතර සැබෑ දුර මීටර 14. පැහැදිලිද? ඉරුණි ඉන්නවද ඉරුණි? ඉරුණි ශබ්ද බද්ද නැහැ. හරි. දැන් ඔන්න අපි පරිමාණ රූප ඇඳ මම හිතනවා ගොඩාක් අයට මේක තේරුම් නැති කියලා. මට එවපු රූපත් එක්ක මම තේරුම් ගත්තා ගොඩාක් අය මේක අල්ලගත්තා කියලා වැඩි. මේ පාඩමේදී ඔයාලට ඔළුවට යන්න ඕන දේවල් කීපයයි තියෙන්නේ. බලන්න මේ දේවල් කීපය ඔළුවට ගියාද කියලා. දේවල් තුනයි තියෙන ඔළුවට යන්න. වගන්තියක් කියවලා දල රූපයක් ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕන. දල රූපයක්. දැන් මේ මනපු රූපේ පැත්තකින් තියන්නකො. දල රූපයක් ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕන. වගන්තිය කියවලා දල රූපයක් අඳිනවා. ඊට පස්සේ අර ආරෝහණ කෝණයයි අවරෝහණ කෝණයයි අවබෝධය අපිට තියෙන්න ඕන. ආරෝහණ කෝණය උඩ බලනකොට අවරෝහණ කෝණය පල්ලෙහා බලන්න. ඊට පස්සේ අර S මට්ටම ගැන අවබෝධයක් තියෙන්න ඕන. මේ ඇඳේ අපි S මට්ටම ඇඳේ නැත්නම් සමහර තැන්වල වරදිනවා. දැන් මිනිස්සයා උඩ හිටියොත් S මට්ටම අනිවාර්යෙන් අඳින්න ඕන. පොළවේ හිටියොත් නම් S මට්ටම අඳින්න ඕනේ නැහැ. උඩ ඉන්න මිනිස්සෙක් නම් S මට්ටම අඳින්න ඕනේ නැත්නම් වැරදි. අන්නේ පොඩි පොඩි දේවල් ගැන අවබෝධය තියාගන්න මේ පාඩම ආපහු මීටත් වඩා වැඩිපුර 11 වසරේ කරනවා. එතකොට මේක කොහොමත් අය වරදින්නේ නැහැ. මේ පරිමාණයට අඳින ඒවා 11 වසරේ නැහැ. හරිනේ? මේ මැනලා අඳින ඒවා නැහැ මෙතනින් එහාට. 11 වසරේ තියෙන පොඩ්ඩක් වෙනස් කතාවක්. ඔයාලට මේ ආරෝහණ කෝණය අවරෝහණ කෝණයයි දල රූපේ පුළුවන් වෙනවා. ඒක පුළුවන් නම් වැඩේ හරියටම හරි. එතකොට අපි ලබන සතියේ 11 වසරට යනවා. 11 වසරේ අච්චුපොත් පුළුවන් නම් හොයාගන්න. අච්චුපොත් නැති අය ඉන්නනම් මට පොඩ්ඩක් කියන්න. මම පොත් දෙන්න නෙමෙයි කියන්නේ. මම ඔයාලට අච්චුපොත් හොයාගන්නකම් 11 වසරේ අච්චුපොතේ PDF එක එවන්නම්. 11 වසරේ අච්චුපොතේ PDF එක එවන්නම්. එතකොට ඒකෙන් බලලා ඕනනම් වැඩ කරන්න පුළුවන් නේ. ඉස්කෝලෙන් අච්චුපොතක් දෙනකම්. නැත්තම් දැන් ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියපු අයියලා අක්කලා ඉන්නවනම් ගෙවල් ගාව ඒගොල්ලෝ ගාවත් 11 වසරේ අච්චුපොත් තියෙනවා. අච්චුපොත් කියන එක අත්‍යවශ්‍ය නැහැ. දැන් අපි මෙතන දැන් 10 වසරේ ඉගෙනනකොට අච්චුපොත වල බලන්නේ නැහැ නේ. තේරෙනවද? අච්චුපොත අත්‍යවශ්‍ය නැහැ. 11 වසර පටන් ගත්තාම අනිවාර්යෙන් අභ්‍යාස කිරීම අනිවාර්යයි. අච්චුපොතේ අභ්‍යාස කිරීම අනිවාර්යයි. 11 වසරේ හැම අභ්‍යාසයකම හැම උත්තරයක්ම මං ගාව තියෙනවා. 10 වසරේ තිබ්බ සමහර ළමයි මගෙන් ඉල්ලුවේ නේ. හරිද? 10 වසරේ උත්තර තිබ්බා. 11 වසරේ පාඩම් තියෙනවා 20 ගාණක්. ඒ 20 ගාණෙම හැම උත්තරයක් හැම ගානකම හැම උත්තරයක්ම මං ගාව තියෙනවා. හරිද? අභ්‍යාස කරන හැම ළමයින්ටම මම මේ හැම උත්තරයක්ම කියලා දෙනවා. හදන හැටි අනම්මනම් හැම දෙයක්ම. ඉතින් 11 වසරේ වැදගත් වෙනවා අභ්‍යාස කිරීම. ආයේ පේපර් කරන එක හැම දෙයක්ම වැදගත්. වැඩ කරන එක තමයි වැදගත් වෙන්නේ. 10 වසරේ මොනවා හරි බැරි වුණා නම් ඒවත් අල්ලලා ඔක්කොම 11 වසරෙන් ආපහු ගන්න. හරිද? ඒ හින්දා අපි ලබන සතියේ 11 වසර ඔන්ලයින් පන්තිය පටන් ගන්නවා. ගෙවල් වල සමහර කට්ටියක් අපි ගෲප් ක්ලාස් කරනවා. ඒ කට්ටිය ගෙවල් වල පටන් ගන්නවා. ඔන්ලයින් කරන්න තව ඔයාලගේ යාළුවෝ නම් මනම් ඉන්නවා නම් මම පොඩි ඇඩ් එකක් දෙන්නම්. ඒකත් දාලා තව යාළුවෝ ඉන්නවා නම් ලබන සතියේ පන්තියට ඔන්ලයින් එන්න පුළුවන්. ඊට පස්සේ මැද හරියෙන් ආයෙ ගන්නෑ. ඔයාලත් යනවා නම් පන්තියට ගන්නෑ අපි. හරිද? දිගටම 11 වසරට ඉන්න බලන් එන්න. 11 වසරේ එනකොට අනිවාර්යෙන් ලියන්න CR පොතක් ඕන. හරිද? ලියන CR පොතක් ඕන. CR පොතක තමයි ගණන් හදන්නේ. තනි රූල් පොතක් ඕන නම් ගන්න පුළුවන්. පොඩි රූල් පොතම කියලා අත්‍යවශ්‍ය නැහැ.
සාමාන්‍යයෙන් මම නම් කැමති තනි රූල් පොතක් ගන්නවා නම් 11 වසරට තනි රූල් පොතක්. මොකද ඔයාලට O level විභාගෙට ගණන් වලට හම්බෙන්නේ තනි රූල් කොළ හම්බ වෙන්නේ. පොඩි රූල් කොළ හම්බ වෙන්නේ O level වලට ලියන්න. ඒ හින්දා තනි රූල් කොළේ ගණන් හදන්න පුරුදු වෙනවා නම් හොඳයි. අඳින්න ගණන් හදන ඒවා පුළුවන් නම් මේ තනි රූල් තියෙන පොතක් ගන්න CR පොතක් 11 වසරට. එතකොට හොඳටම හොඳයි. හරිද? අපි සමහර විට 11 වසරේ ඔන්ලයින් ක්ලාස් එක චුට්ටක් වෙලා වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හරිද? මම ඔයාලට වෙනම 11 වසරට ආපහු ඔන්ලයින් එනවා නම් එයාලට වෙනම ගෲප් එකක් හදනවා. මම ඒ ගෲප් එකේ ලින්ක් එක දාපුවාම 11 වසරේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන කැමති කට්ටිය ඒ ලින්ක් එකෙන් ගෲප් එකට සම්බන්ධ වෙන්න. හරිද? ඒතර මේ ගෲප් අයින් වෙනවා. මේවා අයින් වෙනවා 11 වසරට ගියාම. ගෙදර පටන් ගත්තාම ඒ කට්ටියගේ ගෲප් ටික ඔක්කොම අයින් කරනවා. ඔන්ලයින් ක්ලාස් එක යන්නේ වෙනම ක්‍රමයකට. ගෙවල් වල ගෲප් ක්ලාස් කරනවා යන්නේ වෙනම ක්‍රමයකට. හරිද? ඉතින් කතන්දර ගොඩාක් තියෙනවා. අපි ඒක 11 වසර පටන් ගද්දි කියන්න. දැනට ඔය ටික ඇති. එනවනම් දිගටම හරියට වැඩ කරන්න බලාගෙන එන්න. ඔන්ලයින් එනවනම් හොඳට සිග්නල් තියෙන තැනක් හදාගන්න. අම්මලා තාත්තලාට කියලා මොකක් හරි ඇන්ටනාවක් හරි ගහලා රවුටර් එකක් හයි කරගෙන කොහොම හරි සිග්නල් ටික හදාගන්න. එච්චරයි ඕන. අනිත් ඔක්කොම මම මේ පැත්තෙන් බලා ගන්නවා. ඔයාලට තියෙන සිග්නල් ටික හදාගන්න විතරයි. ඩේටා කාඩ් එක හරියට දාගෙන සිග්නල් ටික හදාගන්න එච්චරයි. සාමාන්‍යයෙන් මාසෙටම රුපියල් 160 ගානක තියෙන පැකේජ් එකක් ඕක දාගත්තාම මාසෙටම 160 ගානක් යන්නේ මං හිතන්නේ. නැත්නම් රවුටර් එක නම් මං හිතන්නේ රුපියල් 500 ගානක්. ඒ 500 ගාන දාපුවම මාසෙටම ඕන තරමක් මේ ක්ලාස් කරන්න පුළුවන්. හරිනේ? එහෙම දාගන්න ලබන සතියේ ඔන්ලයින් ක්ලාස් පටන් ගන්නවා නම් ගෙදර කට්ටියටත් එහෙම පටන් ගන්නවා. 11 වසර ලබන සතියේ පටන් ගන්නවා. ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගේ මේ අවුරුද්දේ දෙසැම්බර් නම් තියෙන්නේ නැති වෙයි. ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාර්තු විතර වගේ වෙදි තියෙන්නේ. හරිද? දැන් ඔයාලා 11 වසරේ ඉන්නේ. හරිද? ඒ හින්දා ටිකක් ගැම්මෙන් වැඩ කරන්න ලෑස්තිලා එන්න ලබන සතියේ ඉඳන් අපි හරියටම වැඩේ කරනවා. පොදුත් බලනවා මම දැන් මේ කරනවා වගේ පොදුත් බලලා මම වැඩේ කරන්නේ. හරි? රයිට්. එහෙනම් අපි අද පන්තිය නවත්තමු. ලබන සතියේ පුළුවන් නම් යාළුවෝ එහෙම ඉන්නවනම් නම්බර්ස් දීලා ඔන්ලයින් එකට සම්බන්ධ කරන්න. ගෲප් ක්ලාස් අපි ගෙවල් වල කරනවා එහෙම කරනවා. හරි? රයිට්. එහෙනම් අපි නවත්තනවා. අදින් ඉවරයි 10 වසර ඉවරයි 10 වසරට ආයිබෝවන් කිව්වා ඔන්න 11 වසරට ආයිබෝවන් 11 වසරට පටන් ගන්න යන්නේ හරිනේ රයිට් එහෙනම් ආයිබෝවන් අපි නවත්තමු ආයිබෝන් ආයුබෝවන් සර්.